සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සින්දලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහසඟරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේන සංවිජ්ජෙය්‍යං න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පෙය්‍ය කතමේ තයෝ ජාතිච ජරාච මරණංච ඉමේ කෝ භික්ඛවේ තයෝ ධම්මා ලෝකේන සංවිජ්ජෙය්‍යං න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ
න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පෙය්‍ය යස්මාච කෝ භික්ඛවේ ඉමේ තයෝ ධම්මා ලෝකේ සංවිජ්ජන්ති තස්මා තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ තස්මා තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඉරිදා දවසේ සිත්නෙත් අසපුවෙන් මිහිරි බණපදයක් අසන්නට සිත පහදවාගෙන තැන්පත්ව සිටින හැම දෙනාටම අනන්ත බුදුගුණ බලයෙන් සෙතක්ම වේවා, අනන්ත දම්ගුණානුභාවයෙන් ශාන්තියක්ම වේවා, අපමණ සංඝගුණානුභාවයෙන් රැකවරණයක්ම වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අද ඔබට මේ ධර්මය දානයක් ලෙස ලබා දෙන්නේ මොරටුව රාවතාවත්ත ගාලුපාර අංක 563 නිවසේ පදිංචි ලීලා ගුණසේන ඒ පින්වත් මෑණියන් සහ ශ්‍යාමල් හිරන්ත එවැගේම වයෝමි කියන ඒ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාම විසින් ධර්ම දානමේ පින ඒ අත්තන්ට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තයෝ ධම්ම සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් සනහාලන මහා බුදු කරුණාවෙන් නික්ලේසී හද අරණ සිසාරා හමායන මද පවනක් සදිසි මහනෙල් මල් සුවඳ දිගන්තයට විහිදුවමින් සුදෝසුදු බුදුරැස් ධාරාවෙන් හාත්පසේ කළු කරමින් වදාළ ඒ මේ ශාන්ත මිහිරි බණපදය විරාගී අමාවක් වගේ හැමදෙනාගේම සිත්වලට ජාති ජාතිත් යුගයෙන් යුගයට සැබෑම ශාන්තියක් රැකවරණයක් වූ බව සත්‍යයි. ඒ දහම මටත් ඔබටත් එකසේම ශාන්තියක් රැකවරණයක් අපමණ සැනසීමක්. ඒ සැනසීම විඳගන්නයි ඔබ දැන් සූදානම් වෙන්නේ. තුන් ලෝකයක් සනහාලු බුදුරජාණන් වහන්සේ වදාරෙනවා තයෝ මේ භික්කවේ ධම්මා ලෝකේන සංවිජ්ජේයුං. මහණෙනි, ධර්මතා තුනක් කරුණු තුනක් මේ ලෝකෙ විද්‍යමාන වෙන්නේ නැත්නම්, පෙනෙන්නේ නැත්නම් න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ. අරහං වූ සම්මා සම්බුද්ධ ගුණ බලය ධරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළවන්නේ නැහැ. න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පෙය්‍ය. ඒ වගේම තථාගත සිරිමුව මඩලින් වදාරනු ලබන ශාන්ත අමා ධර්මයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැහැ, දකින්නට ලැබෙන්නේ නැහැ. කරුණු තුනක් මේ ලෝකෙ විද්‍යමාන වෙන්නේ නැත්නම් මොනවද ඒ කරුණු තුන? කතමේ තයෝ ජාතිච්ච ජරාච මරණංච. ජාතියත් ජරාවත් මරණයත් කියන ඉමේ කෝ භික්කවේ තයෝ ධම්මා ලෝකේන සංවිජ්ජේයුං. මෙන්න මේ කරුණු තුන ලෝකයේ පහළවන්නේ නැත්නම්, දකින්නට ලැබෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මේ ලෝකේ සත්වයන් ඉපදීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ නැත්නම්, ජරාවට පත්වන්නේ නැත්නම්, මරණයට පත්වන්නේ නැත්නම්, ඉපදීම නිසා ජරාව, ඒ වගේම මරණය. මැරෙන අය නැවත උපදිනවා, නැවත ජරාවට පත් වෙනවා, නැවත මැරෙනවා. එනිසා නැවත නැවත ඉපදීම, නැවත නැවත ජරාවට පත්වීම, නැවත නැවත මරණයට පත්වීම කියන මෙන්න මේ කරුණු තුන මේ ලෝකයේ දකින්නට ලැබෙන නිසා, විද්‍යමාන වන නිසා, ප්‍රකට වන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළවන්නේ. තථාගතයන් වහන්සේගේ අමා ශාන්තිය පැතිර යන ඒ උත්තම ධර්මය ලෝකෙට ඇසෙන්නේ, ලෝකෙට දේශනා වෙන්නේ ඔය කරුණු තුන ලෝකේ විද්‍යමාන වන නිසාමයි. ඒ උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩලට වැඩම කරන්නේ. කුමක් උදෙසාද?
ජාතිය, ජරාව, මරණය කියන මෙන්න මේ ධර්මතා තුන සත්වයන්ට සැපයක් නෙමෙයිනේ. මේ ධර්මතා තුන සැබවින්ම සත්වයන්ට ඉහිලිය නොහැකි දුකක්. අන්නේ දුකෙන් අත මිදීම පිණිස රමණීය විරාගී මාවත විවර කරන්නයි ලෝකෙට කාලෙන් කාලෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඒ ශාන්ත අමා ධර්මයේ දේශනා කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අභබ්බෝ ජාතිම් පහතුං ජරම් පහතුං මරණම් පහතුං. මහණෙනි කරුණු තුනක් තියෙනවා. අන්නේ කරුණු තුන ප්‍රහාණය නොකර දුරු නොකර ජාති ධර්මය, ජරා ධර්මය, මරණ ධර්මය දුරු කරන්න ලැබෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිව්වොත් ජාතියත් ජරාවත් මරණයත් දුරු කරන්නට බෑ. කරුණු තුනක් දුරු කරන්නේ නැතිව, ප්‍රහාණය කරන්නේ නැතිව. කතමේ තයෝ මොනවද ඒ කරුණු තුන? රාගං අප්පහාය, දෝසං අප්පහාය, මෝහං අප්පහාය. රාගය දුරු නොකොට, ද්වේෂය දුරු නොකොට, මෝහය දුරු නොකොට ජාති ජරා මරණ වලින් අත මිදෙන්න ලැබෙන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ යමෙකුගේ හදවත තුල රාගය, ද්වේෂය, මෝහය පවතිනවා නම් එයාට ඉපදීමෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ඉපදීමෙන් නිදහස් වුණේ නැත්නම් ජරාවෙන් නිදහස් වෙන්න ලැබෙන්නේම නැහැ. මරණයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් රාග, ද්වේෂ, මෝහයම් හදවතක පවතී නම් ඒ පුද්ගලයා නැවත ඉපදීම, නැවත දිරීම, නැවත මැරීම හෙවත් සසර ගමන බලාපොරොත්තු විය යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදු කරුණාවෙන් ලෝකෙට පහළ වන්නේ මේ කියන දුකින් ඔබ මා මුදවා ගැනීම පිණිස. එහෙනම් ඒ ජාති ජරා මරණ කියන මහා භීසුණු දුක බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරන්නට මාර්ගය වදාරන ආකාරය හොඳට සිහිනුවණින් ශ්‍රවණය කරන්න. පළමු කොට වදාරන්නේ කුමක්ද? මේ ලෝකේ ජාති ජරා මරණ දුරු කරන්නට නම් රාග, ද්වේෂ, මෝහ ඒකාන්තයෙන් ප්‍රහාණය කළ යුතුයි. රාගය කියන්නේ ලෝභයට නමක්, ද්වේෂය කියන්නේ වෛරය, පටිඝය, තරහව, ක්‍රෝධය මේ ධර්මතාවලට නමක්, මෝහය කියන්නේ දුෂ්ප්‍රඥ බව, නුවණ නැතිකම, ඒ වගේම අවිද්‍යාවට නමක්. බුදුරජාණන් වහන්සේ සිරිමූ මඩලින් ඉන් අනතුරුව දේශනා කරනවා තයෝ මේ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ රාගම් පහතුන් දෝසම් පහතුන් මෝහම් පහතුන්. මහණෙනි ධර්මතා තුනක් ප්‍රහාණය කරන්නේ නැතිව මේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කරන්නට බෑ. දුරු කරන්නට බෑ. මොනවද ඒ කරුණු තුන? සක්කාය දිට්ඨින් අප්පහාය, විචිකිච්ඡං අප්පහාය, සීලබ්බත පරාමාසං අප්පහාය. සක්කාය දිට්ඨියත් ඒ වගේම විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් දුරු නොකර කවදාකවත් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද? ඔබ අහලා තියෙනවා රූපෝපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව නিত্য සුඛ සුභ ආත්ම සංඥාව. වෙනත් විදියකින් කිව්වොත් රූපේ පිළිබඳව, වේදනාදී ස්කන්ධයන් පිළිබඳව ඇතිවන මිත්‍යා අදහස, එය කවද්ද ඇති වුණේ, කොතනදද පටන් ගත්තේ කියලා ඉමක් කොනක් දක්වන්නට බෑ. අතීත සසරේ පටන් මේ මොහොත දක්වාම සෝතාපන්න වූ සියලු දෙනාගේම බලපවතින දෘෂ්ටියක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති, රූපස්මින් වාත්තානං සමනුපස්සති, අත්තනිවා රූපං සමනුපස්සති කියලා මේ ආකාරවලින් රූපය සම්බන්ධයෙන් ආකාර හතරකිනුත්, සෙසු ස්කන්ධයන් සම්බන්ධයෙන්ුත් ආකාර හතර බැගින් ආකාර 20කින් පහළවන ඒ ආත්ම ග්‍රහණය, මම මගේ කියන ගැනීමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකර, ඒ වගේම විචිකිච්ඡා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය, සීලය, පටිච්ච සමුප්පාද ධර්මපරයාය, තථාගතයන් වහන්සේගේ මහා ඥාන සාගරය මෙව්වා ගැන සැක පහල කරනවා නම්
අන්නේ පුද්ගලයාගේ ඒ මනෝභාවයට කියනවා විචිකිච්ඡාව කියලා. සීලබ්බත පරාමාස කියන්නේ මේ උත්තම නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අන්‍ය වූ සෑම ප්‍රතිපදාවක්ම සීලබ්බත පරාමාසයක්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් පුද්ගලයෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ නැත්නම් විචිකිච්ඡාව දුරු කරන්නේ නැත්නම් සීලබ්බත පරාමාසයන් දුරු කරන්නේ නැත්නම් එයාට රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට ජාති ජරා මරණයන්ට නැවත නැවත මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සසර දුක හිමි වෙනවා. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ ධර්මතා තුන මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගඥානයෙන්. බුදුරජාණන් වහන්සේ නැවතද සිරිමුව මඩලින් වදාරනවා තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය සක්කාය දිට්ඨින් පහතුං විචිකිච්ඡම් පහතුං සීලබ්බත පරාමාසම් පහතුං. මහණෙනි සක්කාය දිට්ඨිය ආදී ධර්මතා තුන ප්‍රහාණය කරන්නට නම් තවත් කරුණු තුනක් එයා ඉඳුරාම දුරු කළ යුතුයි. මොනවද ඒ කරුණු තුන? අයෝනිසෝ මනසිකාරං අප්පහාය කුම්මග්ග සේවනං අප්පහාය චේතසෝ ලීනත්තං අප්පහාය. වෙනත් විදියකින් කිව්වොත් අයෝනිසෝ මනසිකාරයත් කුම්මග්ග සේවනයේ හෙවත් මිත්‍යා මාර්ග අනුගමනය කිරීමත් ඒ වගේම සිතේ හැකිලීම කියන මෙන්න මේ ධර්මතා තුන ප්‍රහාණය කළොත් පමණයි සක්කාය දිට්ඨිය ආදී ඒ ධර්මතා දුරු වෙන්නේ ප්‍රහාණය වෙන්නේ. චේතසෝ ලීනත්වය කියන්නේ සිතේ හැකිලීම. කුසල් දහම් විෂයෙහි සිත පසුබස්නා ස්වභාවයට කියන්න පුළුවන් චේතසෝ ලීනත්වය කියලා. සිතේ හැකිලීම. ඒ වගේම කුම්මග්ග සේවනං කියන්නේ වැරදි මාවත් අනුගමනය කරනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර ලෝකේ යම් තාක් දෙවි මිනිසුන් වේ නම් ඒ හැම දෙනාම අනුගමනය කරන්නේ කුම්මග්ග සේවනය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පමණයි සම්මා මාර්ගය ඒකාන්තයෙන් අමා නිවන් මඟ අනුගමනය කරනවා නම් අනුගමනය කරන්නේ. ලෝකේ අන් හැම දෙනාම බුදු සරණ නොලැබූ, ධම් සරණ නොලැබූ, සංඝ සරණ නොලැබූ සියල්ලෝම කුම්මග්ග සේවනයේ හෙවත් වැරදි මාවත් අනුගමනය කරනවා. විවිධ දෘෂ්ටීන්හි වෙලී පැටලී මිත්‍යා විමුක්තියක් වෙත ඔවුන් ගමන් කරන්නට වෙහෙසෙනවා, උත්සාහවත් වෙනවා. ඔවුන්ගේ සිතිවිල්ලක් පාසා වැඩෙන්නේ මිත්‍යා දෘෂ්ටික අකුසල සිතිවිලි. ඔවුන්ගේ චේතනාවක් පාසා වැඩෙන්නේ ආයෝහණය වන්නේ රැස්වන්නේ මොනවද? බලවත් වූ දුක්ඛයන්ට හේතු වන අකුසල කර්ම. එනිසා කුම්මග්ග සේවනය මේ සසර ගමන තුල ඕන තරම් අවස්ථාවලදී අප විසින් අනුගමනය කළා. ඒ කුම්මග්ග සේවනයේ හෙවත් වැරදි මාර්ග අනුගමනය කරලා, මිත්‍යා මාර්ග අනුගමනය කරලා අපාගාමී වෙච්ච වාර අපමණයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වැරදි මාවත දුරු කරන්න, දුරු කළොත් පමණයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙන්නට අවස්ථාව හිමිවන්නේ. මේ ජීවිතයේ වුණත් ඔබේ මගේ වැරදි මාර්ග අනුගමනය කිරීමක් යම් විදිහකින් තියෙනවා නම් විමුක්තියේ නාමයෙන්, කුමකගේ නාමයෙන්ද? විමුක්තියේ නාමයෙන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීම පිණිස හේතු වේවා කියලා යම් කිසි කෙනෙකු වැරදි මාවතක් අනුගමනය කරනවා නම්, වැරදි දෘෂ්ටියක් පිළිවෙතක් අනුගමනය කරනවා නම්, මේ උතුම් ධර්මයේ නාමයෙන් හෝ වේවා එබඳු වැරදි පාරක යනවා නම් එයාට ඒ කෙලෙසුන් ප්‍රහාණය කරන්නට අවස්ථාව හිමිවන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරයත් දුරු කරන්නට ඕනි. අයෝනිසෝ මනසිකාරය නිසාමයි කුම්මග්ග සේවනය ඇති වෙන්නේ. ඒ දෙක නිසාමයි චේතසෝ ලීනත්තං හෙවත් අකුසල් සිත බලවත් වෙලා කුසල් සිතේ ශක්තිය හීන වෙලා යන්නේ. නැත්තම් කුසල් සිත පහළ වීම අතුරුදන් වෙලා යනවා. අකුසල සිත පහළ වෙනවා. ඒ සිත කම්මැලි කමට, නිදිබර බවට, හැකිලීමටපත් වෙලා තියෙන්නේ. සැබවින්ම අකුසල් සිත කියන්නේ හැකිලුණ සිත්. කුසල් සිත් කියලා කියන්නේ ප්‍රබෝධමත් නාම ධර්ම පරම්පරාවක්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් තුන දුරු කරන්නට නම් අයෝනිසෝ මනසිකාර ආදී මේ අකුසල ධර්මතා ප්‍රහාණය කළ යුතුයමයි. නැවතද සිරිමුව මඩලින් දේශනා කරනවා තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අයෝනිසෝ මනසිකාරම් පහතුං. මහණෙනි අයෝනිසෝ මනසිකාරයත්, කුම්මග්ග සේවනයත්, චේතසෝ ලීනත් අයෝනිසෝ මනසිකාරයේ වැරදි මාර්ග සේවනය කිරීම සහ සිතේ හැකිලීම දුරු කරන්නට තවත් කරුණු තුනක් එයා දුරු කරන්නම වෙනවා. මොනවද? කතමේ තයෝ මුට්ඨ සච්ඡං අප්පහාය අසම්පජඤ්ඤං අප්පහාය චේතසෝ වික්ඛේපං අප්පහාය.
මුට්ඨ සත්‍යං කියලා කියන්නේ සිහිමුලාව. සිහිමුලාව දුරු නොකර ඒ වගේම අසති අසම්පජඤ්ඤ දුෂ්ප්‍රඥ බව ප්‍රඥාව නැතිකම නුවණින් නොසලකා බැලීම දුරු නොකොට චේතසෝ වික්ඛේපං සිතේ විසිරීම දුරු නොකොට ඔය අයෝනිසෝ මනසිකාරයත් කුම්මග්ග සේවනයත් චේතසෝ ලීනත්වයත් දුරු කරන්නට බෑ. මුට්ඨ සත්‍ය කියන්නේ සිහිමුලා වීම. සිහිමුලා වීම කියන්නේ සතිය නම් වූ චෛතසික ධර්මය. ඒ චෛතසික ධර්මයේ බලය හීන වී යාම. වෙනත් විදියකින් කිව්වොත් අකුසල් සිත් පහළ වීම. අකුසල් සිත් පහළ වෙන සෑම මොහොතක් පාසාම සිහිමුලාවෙන් යුක්තයි කියලා කියන්න පුළුවන්. සිහිමුලාවෙන් යුක්තයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා කුසලයේ හඳුනන්නේ නැහැ, අකුසලයේ හඳුනන්නේ නැහැ, කලමනා නොකලමනා දේ හඳුනන්නේ නැහැ, මිත්‍යා සම්මා මාර්ග හඳුනන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ බොහෝ සෙයින් වැඩෙන්නේ, කතා කරන වචනයක් පාසා රැස් වෙන්නේ, කරන ක්‍රියාවක් පාසා රැස් වෙන්නේ කුමක්ද? අකුසල සංස්කාර සමුදායක්මයි. එනිසා සිහිමුලාවත් අසම්පජඤ්ඤයවත් නුවණින් නොසලකා බැලීමත් ප්‍රඥාවෙන් තොරව ජීවිතයට මුහුණ දීමත් ඒ වගේම සිතේ විසිරීමක්. මෙන්න මේ කියන ධර්මතා තුන දුරු කරන්නට ඕන. යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා නම් ශාන්ත නිවන් සුවේ බලාපොරොත්තු වෙනවා නම් මේ කාම රූප අරූප කියන භුවනත්‍රයෙන් අත මිදී ධර්මාවබෝධයෙන් සැනහි නිවි ගන්නට කැමති වෙනවා නම් සිහිමුලාවෙන් අත මිදී අසම්පජඤ්ඤයෙන් අත මිදී සිතේ විසිරීමෙන් චිත්ත වික්ෂේපයෙන් අත මිදී මේ ධර්මයේ පුරුදු කරන්නට ඕන. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවතද සිරිමුව මඩලින් දේශනා කරනවා තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අභබ්බෝ මුට්ඨ සත්‍යම් පහතෝ. මේ ධර්මතා එකින් එක සිරිමුව මඩලින් දේශනා කරලා මේ තථාගතයන් වහන්සේ විසඳන්නේ කුමක්ද? ඔබේ මගේ සංසාර මහා භීසුණු ප්‍රශ්නය, භීසුණු ඛේදවාචකය. සසර දුකින් අත මිදීම පිණිස පිළිපන් ශ්‍රාවකයා විසින් මෙන්න මෙහෙමයි මේ ප්‍රශ්නේ ලියා ගන්නට ඕන. බලන්න මේ තරම් බුදු කරුණාවකින් කරුණු කාරණා එකින් එක ගොනු කර කර මහා ප්‍රඥාවෙන් සියල්ලෙන් සියල්ල දකිමින් දේශනා කරපු වෙන කවුද මේ ලෝකේ අපට මුණ ගැසෙන්නේ? ඒ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ පමණයි. මේවා ඇසෙන වාරයක් ගානේ දෑත නලලට එසවිලා ඒ සිරිපා කමල් මස්තකයෙන් වන්දනා කරනවා කියන පින්බර සිතුවිල්ල ඇති කර ගන්නට ඕන. මෙව්වා අපට මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කළේ නැත්නම් කාගෙන් අසා කොයි විදිහට පුරුදු කළා කවදා දුකෙන් මිදෙන්නද? ඔබම මෙව්වා ඇහෙද්දී අපම්මන ශ්‍රද්ධාවක් ඔබේ හද මඩලේ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මහණෙනි අසම්පජඤ්ඤයත් ඒ වගේම සිහිමුලාවත් සිතේ විසිරීමත් කියන මේ කරුණු තුන දුරු කරන්නට නම් තවත් කරුණු තුනක් ප්‍රහාණය කළ යුතුයමයි. මොනවද ඒ කරුණු තුන? අරියාන මදස්සන කම්මිතං. අරියාන මදස්සන කම්මිතං කියන්නේ ආර්යයන් වහන්සේලා දැකීමට ඇති අකමැත්ත. අරියාන මදස්සන කම්මිතං. අරිය ධම්මස්ස අසෝතු කම්මිතං. ආර්ය ධර්මය අසන්නට ඇති අකමැත්ත. වෙනත් විදිහකින් කිව්වොත් බුදුබණ අසන්නට ඇති අකමැත්ත. ඒ වගේම උපාරම්භ චිත්තං. උපාරම්භ චිත්ත කියන්නේ ගැටෙන සුළු මානසිකත්වය. උපාරම්භය කියන එකට එක කිරීමටත් ගැටෙන සුළු බව මනසේ නිතර මානසිකව ඇති කරගනු ලබන ගැටීම. මෙන්න මේ කරුණු තුන දුරු කළොත් පමණයි සිහිමුලාවත් අසම්පජඤ්ඤයත් සිතේ විසිරීමත් නැති කරන්න ලැබෙන්නේ. ඒ අතර වැදගත්ම කාරණය කුමක්ද? අරියාන මදස්සන කම්මිතං. ආර්යයන් වහන්සේලා දකින්නට කැමති නැතිකම කියන මේ කාරණේ මෙතෙන්දී සලකා බැලිය යුතු විශේෂ කාරණයක්. හේතුව තමයි ආර්යයන් වහන්සේලා හෙවත් බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ ඉන් මෙපිට අනාගාමි, සකදාගාමි, සෝතාපන්න කියන මේ ආර්ය ශ්‍රාවකවරු යම් කිසි කෙනෙක් දකින්නට කැමති වෙන්නේ නැත්නම්, ඒ ආර්යයන් වහන්සේලා මුණ ගැසෙන්නට කැමති වෙන්නේ නැත්නම්, ඒ ආර්ය වූ කල්යාණ මිත්‍රයෝ පයුරු පාසනීය කරන්නට අකමැති වෙනවා නම්, ඒ උතුමන් වහන්සේලාගේ ඇසුර, නිසුර, අවවාද, අනුශාසනා ලැබමින් හික්මෙන්න අකමැති වෙනවා නම් බලන්න කොච්චර පරිහානියක් පුද්ගලයාට ඇති වෙනවද? ඒ පුද්ගලයාගේ මුළු මනින්ම ශාන්තිය අතුරුදන් වෙලා යනවා. ඒ පුද්ගලයාගේ දියුණුව මුළු මනින්ම ඇන හිටිනවා. ඒ පුද්ගලයාගේ අපා ගමන මොහොතින් මොහොත විවර වෙනවා. ආර්යයන් වහන්සේලා හෙවත්
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය යම් කිසි කෙනෙක් දකින්නට අකමැති වෙනවා නම් එයා මහා විනාශයක් තම ජීවිතයට පමුණුවා ගන්නවා. ඒ වගේම සිල්වත් ගුණවත් මහා සංඝරත්නය යම් කිසි කෙනෙක් දකින්නට අකමැති. ඒ වගේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නා තැනකට ගිහිල්ලා සංඝරත්නයෙහි පාපියුම් අභියස දනින් වැටිලා ඒ පා වන්දනා කරන්න අකමැති වෙනවා නම් ඒ වගේම ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ශ්‍රී සද්ධර්මය අසන්න කැමති නැහැ. ධර්මය අහන්න කැමති නැහැ. ධර්මය ඇහෙනකොට මග හැරලා යනවා. ගණනකට ගන්නෙ නැහැ. හිත ඇතුලේ නිතරම උපාරම්භයක්මයි, ගැටීමක්මයි, අඩුපාඩුමයි හොයන්නේ. උපාරම්භ චිත්ත නැවත නැවත දොස් හොයනවා. ආන්නේම දොස් හොයා යනවන යම් කිසි කෙනෙක්. අඩුපාඩු අනුන්ගේ හොයා යනවන. ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු හොයා යනවන. ඒ ධර්මය ගෞරවයෙන් අසන්නේ නැත්නම් ඒ උතුමෝ බැහැ දැකලා ඒ උතුමන්ගේ ආශ්‍රය ලබන්නට කැමති නැත්නම් එයාට කවදාකවත් සිහි මුලාව නැති කරන්න ලැබෙන්නේ නැහැ. මුලා වෙච්ච සිහියෙන් තමයි හැමදාකම ඉන්න වෙන්නේ. ඒ වගේම අසම්පජඤ්ඤය දුරු කරන්න ලැබෙන්නේ නැහැ. සිතේ විසිරීම දුරු කරන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් සිහි මුලාව සිතේ විසිරීම මෙව ඇති වුණාට පස්සේ ඒ සියල්ල සමග අසම්පජඤ්ඤය හෙවත් අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව යම් තැනකනම් එතන පහළ වෙන්නේ කුසල් සිතවිල්ලක් නෙමෙයි. කුසල් චිත්තෝත්පාදයක් නෙමෙයි. අකුසල චිත්තෝත්පාදයක්මයි. හිතලා බලන්න මහා සංඝරත්නයේ දැකීම මාත්‍රය. ඒ මහා සංඝරත්නයේ අනුශාසනාව බුදුබණ ඇසීම මාත්‍රයකින් අහෝ මොනතරම්නම් සැපයක් ශාන්තියක් ජීවිතයට ලැබෙනවද? එනිසා ඔබ මේ අසන බණපදයේ ඇසෙද්දි හිතන්න මම මගේ හදවතේ ඒ මහා සංඝරත්නයේ විසින් දේශනා කරනු ලබන ධර්මයේ අසන්නට තරම් මහා පුදුම නිහතමානිකමක්, චිත්ත ප්‍රසාදයක්, ගෞරවනීය පිවිතුරු හැඟීමක් මා හදවතේ ඇති වුණා කියලා ඔබ සතුටු වෙන්න. මේ ධර්මයේ ඇසීමමයි නිවන් මාර්ගයේ ආරම්භය. ධර්මයේ අසන්නට නම් ආර්ය වූ මහා සංඝරත්නයේ ඇසුර ලැබෙන්නම ඕන. අන් අයගෙන් තථාගත ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ලෝකේ තථාගතයන් වහන්සේගෙන් තථාගත ශ්‍රාවකයන්ගෙන් අන්‍ය වූ පුද්ගලයෝ හැමදාම රාගයේ වැඩෙන්න, ද්වේෂය, මෝහය, පාපේ වැඩෙන්නමයි අවවාද අනුශාසනා කරන්නේ. බුදුපසේ බුදුමහරහත් උතුමෝ ආර්යයන් වහන්සේලා පමණයි පාපයෙන් අත මිදෙන්න, අකුසලයෙන් අත මිදෙන්න, දුකෙන් අත මිදෙන්න, අශ්‍රද්ධාවෙන් අත මිදෙන්න, දුසිල් භාවයන්ගෙන් අත මිදෙන්න ධර්මයේ දේශනා කරන්නේ. සුගතියේ යන්න, නිවන් ශාන්තිය ලබන්න ඒ උතුම් ගුණ ධර්ම සමුදාය මතු කරලා අපේ ජීවිතයට කාවද්දලා අප හදවත තුල ගුණ ධර්ම වගාවකට මහා කරුණාවෙන් මඟ පෙන්වන්නේ බුදුපසේ බුදුමහරහත් උතුම් පමණයි මේ ලෝකේ. වෙන කාටවත් මේ මඟ පෙන්වීම කරන්නත් බෑ. ඔවුන් දන්නෙත් නෑ. එනිසා තථාගතයන් වහන්සේ වදාරනවා ආර්යයන් වහන්සේලා දකින්නට කැමති වුණොත්, ඒ ආර්ය ධර්මයේ අසන්නට කැමති වුණොත්, ඒ වගේම අඩුපාඩු හොයා වැරදි හොයා ඒ විදිහට ගැටි ඉන්නේ නැතිව ලැබෙන බණපදයෙන් සිත සනහාගෙන ඒ අනුව යෝනිසෝ මනසිකාරය දියුණු කරලා මේ බිහිසුණු දුක අවබෝධ කර ගැනීම පිණිස, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම පිණිස, නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස, මාර්ගය වැඩිම පිණිස ප්‍රතිපත්ති පුරනවා නම් අන්න යා තමයි සම්බුදු උපතින් ඉහළම ශාන්තිය ලබන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්යයන් වහන්සේලා දකින්නට අකමැති වෙන්නත්, ආර්යයන් වහන්සේලා වදාරන ධර්මයේ අසන්නට අකමැති වෙන්නත්, හිතේ නැවත අඩුපාඩු සොයමින් ගැටෙන මේ ස්වභාවය හිතේ පවතින්නත් හේතු තියෙනවා. හේතු ඇතුවමයි ඒ දේ සිද්ධ වෙන්නේ. බුදුරජාණෝ ඒ පිළිබඳව දේශනා කරනවා තයෝ මේ භික්කවේ ධම්මේ අපහාය අභබ්බෝ අරියාන මදස්සන කම්මිතම් පහතුන් අරිය ධම්මස්ස අසෝතු කම්මිතම් පහතුන් උපාරම්භ චිත්තතං පහතුන්. මහණෙනි, මෙන්න මේ කරුණ තුන ප්‍රහාණය නොකර මේ කියන ලද ආර්යයන් වහන්සේලා දකින්නට ඇති අකමැත්ත දුරු වෙන්නේ නැහැ. ඒ ආර්ය ධර්මයේ අසන්නට ඇති අකමැත්ත දුරු වෙන්නේ නැහැ. උපාරම්භ චිත්තය, ගැටෙන සිත දුරු වෙන්නේ නැහැ. මොන කරුණ තුන දුරු නොවීද? කතමේ තයෝ උද්ධච්චං අපහාය අසංවරං අපහාය දුස්සීලයන් අපහාය. උද්ධච්චය කිව්වත්, ඒ වගේම චේතසෝ වික්ඛේපය කිව්වත්,
ඒ සිතේ විසිරීමේ අවස්ථා සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ ආකාර ගණනාවකින් මේ උත්තම ධර්මපරයාය තුල ඔබට උගන්වා වදාරන්නේ. එනිසා උද්ධච්චයත් අසංවරයත් දුස්සීලකමත් යම් තැනක තියෙනවා නම් එයා බුදුපසේ බුදුමහරහත් උතුමෝ ඇසුරු කරන්නේ නැහැ. ඒ ශාන්ත ධර්මයට සවන් දෙන්නේ නැහැ. හැම වෙලාවෙම එයාගේ සිත විසිරීලා, එයාගේ හිතේ ගැටීම බලවත්, එයාගේ සිතේ හැම වෙලාවකම අසම්පජඤ්ඤය බලවත්, සීමුලාභ බලවත්, ඒ වගේම සිත හැකිලිලා වැරදි මාර්ගයක් සේවනය කරනවා, අයෝනිසෝ මනසිකාරයෙන් ගත කරනවා, පසු වෙනවා. එයාගේ ජීවිතයේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වීමක් ගැන හිතා ගන්නවත් බෑ. විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසයන්ගෙන් අත මිදීමේ දිනයක් පෙනෙන තෙක්මානික පෙනෙන කල්පයක එයාට මුණ ගැසෙන්නේ නැහැ. හිතලා බලන්න කෙනෙකුට මේ වැරදුනොත් කොච්චරනම් කාලයක් අනාථව විහරණය කරන්න සිද්ධ වෙයිද? එනිසා මෙවුවා ඊටා ගෞරවයෙන් ජීවිතයට ගලපා බලන්න. මේ එක අඩුපාඩුවක් සිහි මුලාව නැති කර ගැනීම පිණිස මම තථාගත ධර්මයේ පුරුදු කරනවා කියලා යමෙක් සතිපට්ඨාන භාවනාව වඩනවා නම්, ඒ සතිපට්ඨාන භාවනාවටම අදාළ වෙන බුද්ධානුස්සතිය පුරුදු කරනවා නම්, ඒ බුද්ධානුස්සතියට අදාළ වෙන අරහං ගුණය ගැන මෙනෙහි කර කර ඉන්නවා නම්, ඒ අරහං ගුණයන් අතර ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් අත මිදුනසේක කියන මෙන්න මේ පිවිතුරු සිටිවිල්ල උනත් මෙනෙහි කර කර ඉන්නවා නම් එයා මේ ධර්ම මාර්ගය තුල මොහොතින් මොහොත ඉදිරියට යන කෙනෙක්. එයාට දිනක ඒ සිටිවිල්ල සියලු කෙලෙසුන් මුලිනු පුටා දමන්න හේතු වෙනවා. එනිසා මේ කියපු දේ කරන්න බැරි කෙනෙක් මේ ලෝකේ නැහැ. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. මෙත්සිත පතුරවන්න පුළුවන්. මැරෙන කෙනෙක් කියලා සිහි කරන්න පුළුවන්. මේ කයේ යථාව ස්වභාවය දැකීම පිණිස කොටස් වශයෙන් මේ ශරීරය වෙන් කරලා දකින්න පුළුවන්. කෙස්ලොම් නියදත් සම්මස් ආදී වශයෙන් මේ කියපු දේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් උවමනාව තියෙනවා නම්, එනිසා යම් කෙනෙක් මේ කියපු දුර්ගුණ වලින් අත මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම්, උදාර උතුම් ගුණ ධර්ම වඩන්න බලාපොරොත්තු වෙනවා නම්, කෙලවර ශාන්ත අම නිවනින් සැනසෙන්න ඉහාත්මයේදීම බලාපොරොත්තු වෙනවා නම්, මේ ධර්මය ඔබ ඔබේ ජීවිතයට ආදරයෙන් ගෞරවයෙන් සමීප කරගන්න. වෙන ශාන්තියක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ කියන ලද උද්ධච්චයත්, සිතේ විසිරීමත්, ඒ වගේම අසංවරයත්, අසංවරය කියන්නේ ඇසේ අසංවරය, කනේ අසංවරය, නාසයේ අසංවරය, දිවේ, කයේ, සිතේ අසංවරය. වෙනත් විදිහකින් කිව්වොත් නොඑක් රූප බලලා ඇස අසංවර කරගන්නවා. තවත් ආකාරයකින් කිව්වොත් ඇසෙන් රූප බලා හිතේ රාගය ඇති කරගන්නවා. ආන්න ඇස අසංවර වුණා. ඇසින් රූප බලා සිතේ ද්වේෂය ඇති කරගන්නවා. ආන්න අසංවරය ඇති වුණා. ඇසෙන් රූප බලා මෝහය මානය ඇති කරගන්නවා. අන්න අසංවරය ඇති වුණා. කනෙන් ශබ්දාසා රාග දේශ මොහ ඇති කරගන්නවා. නාසයෙන් සුවඳ ගන්ධ ආග්‍රහණය කරලා රාග ද්වේෂ මොහ ඇති කරගන්නවා. අන්න ඇස අසංවරයි. ඒ වගේම කන, නාසය, දිව මේ කියපු ඉන්ද්‍රිය ධර්ම අසංවරයි කියන්නේ කුමක්ද? මේ වගේ අරමුණු ලබාගෙන රාගය ඇති වෙන විදිහට, ද්වේෂය, මෝහය ඇති වෙන විදිහට මෙනෙහි කරනවා, කල්පනා කරනවා. ඒ ඔස්සේ රාග දේශ මොහ ඇති වෙනවා නම් අන්න එයාගේ ඉන්ද්‍රිය අසංවරයි කියනවා. ඉන්ද්‍රිය අසංවර වුණොත් ඊළඟට දුසිල්කමමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. යමෙකුගේ සිත විසිරෙනකොට බලන්න, උද්ධච්චය ඇති වෙලා සිත විසිරෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙලා රාග දේශ මොහ වැඩෙනකොට ඒවා කාය කර්ම, වචී කර්ම බවට පත් වෙලා දුසිල්කම් ඇති වෙනවා. එහෙම පුද්ගලයෙකුට ආර්යයන් වහන්සේලා දකින්නට හිතෙයිද? මේ උදාර බණපදයේ අසන්නට හිතෙයිද? කීයෙන් කී දෙනාට මේ බණපදයේ ඇහෙද්දී වුණත් මේ බණපදයේ අසන්නට අකමැත්තක් හිතේ ඇති වෙන්න පුළුවන්ද? හිතලා බලන්න. ඔබට මේ ධර්මය අසන්නට ඡන්දය, කුසලය තිබුණට බොහෝ දෙනාට මේ ධර්මය අමීරි දෙයක් වෙන්න පුළුවන්. හේතුව තමයි ඒ අත්ංගේ ජීවිතවල ගුණධම් රසය ඒ හදවත්වල මතුවෙලා නැහැ. මැරෙනවා කියන ඒ අදහස හිතවල ඇති වෙලා නැහැ. ඒ නිසා ඔවුන් හැම වෙලාවකම කාම උමතුවෙන් මුසපත් වෙලා ලෝකේ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් සිරිමුව මඩලින් වදාරනවා, මේ උද්ධච්චයත්, අසංවරයත්, දුසිල්කමත් දුරු වෙන්න නම්
තවත් කරුණු තුනක් දුරු වෙන්නම ඕන. මොනවද ඒ කරුණු තුන? කතමේතයෝ අස්සද්ධියං අප්පහාය අවදඤ්ඤුතං අප්පහාය කෝසජ්ජං අප්පහාය. මෙන්න මේ කියන අශ්‍රද්ධාවත් අවදඤ්ඤුත කියන ස්වභාවයත් කුසීතකම කියන ස්වභාවයත් දුරු වුනොත් විතරයි උද්ධච්චයත් අසංවරයත් දුසිල්කමත් ඒකාන්තයෙන් දුරු වෙන්නේ. අශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, මේ උත්තම සීල ප්‍රතිපදාව ගැන සිතේ පැහැදීමක් නැත්නම් අන්න යා පසු වෙන්නේ අශ්‍රද්ධාවෙන්. ඒ උත්තම වස්තුන් පිළිබඳව පැහැදීමක් තියෙනවා නම් එයා පසුවන්නේ ශ්‍රද්ධාවෙන්. අස්සද්ධියං කියන්නේ අශ්‍රද්ධාවට නම. එහෙනම් අශ්‍රද්ධාව දුරු වුනොත් විතරමයි එයාගේ සිතේ විසිරීම නැති වෙලා, සංවරය ඇති වෙලා, සීලවන්තකම ඇති වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා අවදඤ්ඤුතං. වදඤ්ඤු කියලා කියන්නේ වචන දන්නා කෙනා. කාගේ වචන දන්නා කෙනාද? යාචකයන්ගේ, සිඟන්නන්ගේ, ඉල්ලන අයගේ. නැති බැරි යමෙක් ඉල්ලනවා නම් අන්න එයාගේ වචනයට සවන් දෙන, එයාගේ වචනයට හිත උණු වෙන, එයාගේ වචනයට අනුව යමක් පරිත්‍යාග කරන, ඉල්ලන්නාට යමක් දෙන, යාචක දුගී මගී ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට පරිත්‍යාග කරන කෙනාට කියනවා වදඤ්ඤු කියලා. අවදඤ්ඤුතං කියලා කිව්වහම ඒ විදිහේ උතුම් ත්‍යාගයක්, දානමය චේතනාවක් ඒ ජීවිතේ නැත්නම් අන්නේ ජීවිතය අවදඤ්ඤුතා කියන දුර්ගුණයෙන් යුක්තයි. එහෙනම් යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අශ්‍රද්ධාවක් තියෙනවා නම්, අවදඤ්ඤුතාවක් තියෙනවා නම්, කෝසජ්ජ කියන්නේ කම්මැලිකමනේ, කුසීතකමනේ. සිතේ හැකිලීමේ, විසිරීමේ ඵලය තමයි කම්මැලිකම ඇතිවීම. කුමකටද කම්මැලි වන්නේ? කුසල් දහම් කරන්න කම්මැලි වෙනවා. මොනවද කුසල් දහම් කියන්නේ? දානය, සීලය, සංඝෝපස්ථානය, භාවනා කිරීම, ධර්මයේ ඇසීම, සාකච්ඡා කිරීම. ඒ වගේම පත්තිදාන, පත්තානුමෝදනා, දස පුණ්‍ය ක්‍රියාවලට පසුබට වෙනවා නම් අන්න යා කම්මැලි කෙනෙක්. හැබැයි යම් කිසි කෙනෙක් පාපයට පසුබට වෙනවා නම් එතන ඇති කම්මැලිකමක් නැහැ. එතන තියෙන්නේ වීරියක්මයි. ඒ වීරියට කියනවා සම්මා වායාමේ. නූපන් අකුසල් නූපදවා ගන්න යමෙක් වීරිය කරනවා නම් එතන තියෙන්නේ මේ උත්තම ධර්ම මාර්ගය තුළ සතර සම්‍යක් ප්‍රධාන වීරිය උපදවා ගැනීමමයි. එනිසා කෝසජ්ජං කියලා කියන්නේ කුමක්ද? කුසල් දහම් විශේෂෙහි පසුබස්නා බව, කුසීතකම. මෙන්න මේ කියන ලද අශ්‍රද්ධාවත්, අවදඤ්ඤුතාවත්, කෝසජ්ජයත් කියන ධර්මතා දුරු වුනොත් පමණයි උද්ධච්චය, අසංවරය, දුසිල්කම දුරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කරුණාවේ අනුහස ලෝකයට දේශනා කරමින්, පෙන්වමින් නැවතද දේශනා කරනවා, මහණෙනි, මේ අශ්‍රද්ධාවත්, අවදඤ්ඤුතාවත්, කෝසජ්ජයත් කියන ධර්මතා යම් හදවතක ඇති වෙන්නේ නිකන් නෙමෙයි. ඒ සඳහාත් හේතු තියෙනවා. මොනවද මහණෙනි ඒ හේතු? අනාදරියං දෝව චස්සතං පාප මිත්තතං. මෙන්න මේ කරුණ තුන යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාට ශ්‍රද්ධාව කොහොමවත් ඇති වෙන්නේ නැහැ. දන් පෙන් පූජා කරන්නේ නැහැ කොහොමවත්ම. එයා කුසල් දහම් විශේෂ කොහොමත් මැලි වෙනවා. මොනවද? අනාදරියං. අනාදරිය කියලා කියන්නේ, ආදරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතේ ඇතිවෙන ගෞරවනීය හැඟීමට කියනවා මේ ධර්මයේ තුල ආදරය කියලා. ශ්‍රී සද්ධර්ම රත්නයේ පිළිබඳව හදවතේ ඇතිවන ගෞරවනීය හැඟීම, මහා සංඝ රත්නයේ විශේෂයි හදවතේ ඇතිවන ගෞරවනීය හැඟීමට මේ ධහම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදරය කියලා. ඒ බඳු ආදරයක් නැත්නම් තෙරුවන් වහන්සේලාට එයාගේ හිතේ තියෙන එහෙනම් කුමක්ද? අනාදරිය කියන මෙන්න මේ දුර්ගුණය. ඒ අනාදරිය කියන දුර්ගුණය එකාතකින් අශ්‍රද්ධාව කියලා කියන්නත් පුළුවන්. මේ අනාදරිය දුරු වන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ආදරයක්, ප්‍රේමයක්, ගෞරවයක් තිබුණොත් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්නේ. එතකොටනේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව ඇති වෙනකොටනේ ඒ උතුමන් වහන්සේගේ පාපියුම් වන්දනා කරන්න හිතෙන්නේ. ඒ පාපියුම් වැඳීම පිණිස බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසට ගියොත්නේ බුදුබණ පදයක් ඇසෙන්නේ. ඇසුනොත් ඉන්නේ යෝනිසෝ මනසිකාර්යය පිහිටන්නේ, සිහිය පිහිටන්නේ, නුවණ පිහිටන්නේ. ඒ විදිහටනේ යාට මේ කෙලෙස් හටන ජය ගන්න ලැබෙන්නේ. මාර්ග ඵල නිවනින් සැනසීමේ මාවත විවර වෙන්නේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ අනාදරිය කියන කාරණය. දෝවචස්සතා කියලා කියන්නේ අකීකරු භාවය. වෙනත් විදිහකින් කිව්වොතින් එයා සුවචන පහසුවෙන් අවවාද අනුශාසනා දෙන්න බෑ. බොහොම හිත දැඩි, එකට කියනවා, ගණන් ගන්නෙ නෑ, හැල්ලුවෙන් සලකනවා. අන්නේ දුර්ගුණයට කියනවා දෝවචස්සතා කියලා.
ඒ වගේම පාප මිත්‍රතා, පාපී මිත්‍රයන් ඇසුරු කරන බව යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාට නම් හොඳක් වෙන්නේ නැහැ කවදාකවත්ම. එනිසා පාප මිත්‍රයන් ඇසුරු කරන්න යම් කිසි කෙනෙකුගේ හිතේ කැමැත්තක් තියෙනවා නම් එතන තමයි එයාගේ ජීවිතයේ පරිහානිය පටන් ගන්නා තැන. පාප මිත්‍රයා කියන්නේ කවුද? උපතින් මේ ලෝකේ කිසි කෙනෙක් පාප මිත්‍රයෙක් හෝ කල්යාණ මිත්‍රයෙක් වෙනවායි කියලා කියන්නට බෑ. ආර්යයන් වහන්සේ නමක් නැවත උපන්නොතින් ඒ උතුමන් වහන්සේ උපතින්ම ආර්යයන් වහන්සේ නමක්. එසේ නොවන කෙනෙක් උපතින්ම කල්යාණ මිත්‍රෙක් වෙනවා කියලා කියන්න බෑ. එයාට ඇසුරු කරන්න ලැබෙන පසුබිම, එයාට ඉගෙන කියා ගන්නට, දැන අඳුනා ගන්නට, හදා ජීවිතය තුළ අත්දැකීම් ලබන්නට ලැබෙන ඒ පසුබිම තුළ එයා ඇතම් කෙනෙක් තථාගත ධර්මය, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා. ඇතම් කෙනෙක් පාපී මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඒ ඉගැන්වීම් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තොත් පාපී දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටික ආගම් අන්නේ මගේ කෙනෙක් පාප මිත්‍රයෙක් වෙනවා. එයා ප්‍රාණඝාතය අනුමත කරනවා. වැරදි කාම සේවනයන්, සොරකම්, මැරකම්, දුරාචාරයන්, නපුරු වචන මෙවුවා අනුමත කරනවා. එව්වට කැමති වෙනවා. එව්වා තමනුත් කරමින් අන් අය ලවාත් ඒ දේවල් කරවනවා නම් එයා පාප මිත්‍රයෙක් විනා කල්යාණ මිත්‍රයෙක් නොවේ. එනිසා පාප මිත්‍රයා ඇසුරු කරොත් එයා තථාගතයන් වහන්සේ ඉදිරියේ කීකරු කෙනෙක් වෙන්නේ නැහැ. කීකරු උනේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ළඟ ඒ අනන්ත බුදු ගුණය අභියස එයාගේ හිතේ උණුවීමක්, ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඇති වුන් නැත්තම් අශ්‍රද්ධාව ඇති වෙලා, කුසීතකම ඇති වෙලා, සියලු දුර්ගුණ ඇති වෙලා එයා පරිහානියට යන පුද්ගලයෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කියන ලද අනාදරියත්, දෝවචස්සතාවත්, පාප මිත්‍රයන් නැති බවත් කියන කරුණු තුන නැති වෙන්න නම් තව කරුණු තුනක් නැති වෙන්නම ඕන. මොනවද ඒ කරුණු තුන? අහිරිකං, අනෝතප්පං, පමාදං. මේ අහිරිකයත්, අනොත්තප්පයත්, ප්‍රමාදයත් කියන කරුණු තුන දුරු උනේ නැත්නම් එයා පාප මිත්‍රය ඇසුරු කරනවා, අකීකරු කෙනෙක් වෙනවා, තෙරුවන් වහන්සේලාට මෙල්ල නොවූ කෙනෙක් වෙනවා. කුමක්ද අහිරිකය කියන්නේ? පවට ලැජ්ජාවක් නැහැ. පාප කර්මවලට ලැජ්ජාවක් නැහැ. අනෝතප්පය, පවට විපාක ලැබෙනවා. ඒ විපාකයට බයක් නැහැ. පාපයට ලැබෙන විපාක මොනවද? ගිනි දැල් මැද පිච්චෙන්න වෙනවා. තිරිසන් ලෝකේ ලගින්න වෙනවා. പ്രേත අසුර අපායන්හි අපමණ බිහිසුණු කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා සිහි කරලා යමෙකුගේ හිතේ බයක් ඇති වෙන්නේ නැත්නම් අන්න යාට කියනවා අනුත්තප්පී පුද්ගලයා කියලා. අහිරික පුද්ගලයා කියන්නේ අකුසල කර්මය කරද්දී, ප්‍රාණඝාත ආදී කරද්දී ලැජ්ජාවක් නැති කෙනා. යමෙකුගේ ජීවිතේ පවට ලැජ්ජා බය නැත්නම්, ඒ වගේම ප්‍රමාදය, කුසල් දහම් විශේෂ ප්‍රමාදය තරම් පුද්ගලයෙක්ව අඳුරට හෙළන වෙන ධර්මයක් ලෝකේ නැහැ. ඒ නිසා ප්‍රමාදය දුරු නොකර, පවට ලැජ්ජා බය නැතිකම දුරු නොකර යම් කිසි කෙනෙකුට මේ ලෝකේ ධර්මයේ ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ශාන්තිය ලැබෙන්නේ නැහැ. මෙව අහගෙන ඉන්න ඔබ හැම කෙනෙක්ම මිනිස් ලෝකේ මිනිසෙක්නේ. එනිසා සිහිපත් කරන්න, මිනිස් ජීවිතයක් ලැබූ ඔබට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කුමක්ද? මනුස්ස ජීවිතයක පුරුදු කරන්න පුළුවන් උදාර ශ්‍රේෂ්ඨ පාරිශුද්ධ ධර්මයක්. මේ දේවල් මිනිස් කනකින් අසා මිනිස් ජීවිතයක වඩා ගන්නේ නැතුව තිරිසන් ලෝකෙ ගියොත් පුරුදු කරන්න ලැබෙයිද? പ്രേත අසුර නිරේක වැටුනොත් පුරුදු කරන්න ලැබෙයිද? එනිසා මෙව ඇහෙද්දී තා ගෞරවයෙන් අද දවසේ මම එකම පාපයකින් හෝ නිදහස් වෙනවා. එකම පාපී සිතවිල්ලකින් හෝ එකම ලාමක පුරුද්දකින් හෝ මම අත මිදෙනවා. එකම ලාමක සිතවිල්ලකින් හෝ මම අත මිදෙනවා කියලා හික්මෙන්න බලන්න. මේ ධර්මයේ අසද්දී වැදගත් වන්නේ අන්න ඒ කාරණේමයි. මේවා අහලා මම මගේ හිතේ රාගය නැති කර ගන්න ඕන. සිහි මුලාව දුරු කළා දාන්නට ඕන. ප්‍රමාදයෙන් මම නැගී සිටින්නට ඕන. පාප මිත්‍රයන්ගේ ඇසුර ඔවුන් හා එකතුව කටයුතු කරන බව මම අතහරින්නට ඕන. මොනවා අහිමි වුණත් කමක් නැහැ. මහා මාවතක අම්බලමක ජීවිතය අවසන් වුණත් කමක් නැහැ. පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න. ඔබ ලෝකේ ඇතැම් විට තනි වෙන්න පුළුවන්. හුදකලා වෙන්න පුළුවන්. කාත් කවුරුවත් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කමක් නැහැ. ඔබට බුදුරජාණන් වහන්සේගේ අනන්ත කරුණාව ලැබෙනවා. ධර්මයේ ශාන්තිය ලැබෙනවා. මහා සංඝරත්නයේ පිළිසරණ ලැබෙනවා. එනිසා තෙරුවන් සරණ යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් කවුරු නැති වුණත් මොනවා නැති වුණත් කමක් නැහැ. මේ සසර දෙස බලද්දී, විඳපු මහා දුක්ඛ සාගරයේ දෙස බලද්දී, මේ අපි මේ ලෝකේ පුංචි කාලයකට කාගෙත් හිත හදන්න ගිහිල්ලා, අනුන්ව සතුටු කරන්නට ගිහිල්ලා, අසත්පුරුෂයන්ගේ මනදොල පුරන්නට ගිහිල්ලා,
ඔබේ ගුණධර්මය, ඔබේ වටිනා සීලය ඔබට නැති වෙනවා නම්, ඔබේ වටිනා ශ්‍රද්ධාව ඔබට නැති වෙනවා නම්, ඔබේ උදාර ත්‍යාග ගුණය ඔබට නැති වෙනවා නම්, ඉවසන සුළු බව අහිමි වෙලා යනවා නම්, ඔබ දිනෙන් දින ගුණධර්ම වලින් ඈත් වෙනවා නම්, කුමකටද ඒ ලාමක ඇසුර? කුමකටද ඒ ලාමක සමාචාර? කුමකටද ඒ ලාමක ගවේෂණය? මොනවද ඔබට ලැබෙන්නේ? එනිසා ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නවලට විසඳුම් අසා දැනගන්න. ඔබෙන්ම ඔබේ හදවතින් ප්‍රශ්න කරන්න. එතකොට ඔබට අතුලාන්තයෙන් කියා දෙයි ඒ බුදුරජාණන් වහන්සේ විනා මට සරණක් නෑ මේ ලෝකේ. එනිසා මම මොනම නැති වුණත් බුදුමග අපරාජිතව ගමන් කරනවා. පිටුපස්සට මම එන්නේ නෑ. මා හදවතේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා සිතුවිල්ලක් පිහිටියා නම් එය මම නැති වෙන්න දෙන්නේ නෑ. මම දියුණු කරනවා, බුද්ධානුස්සති භාවනාව වඩනවා. ඒ වගේම සද්ධර්මය ශ්‍රවණය කරලා යම් දහම් දැනුමක් මේ හදවතේ ඇති වුණා නම්, මේ ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාර මූලික හැඟීමක් ඇති වුණා නම්, ඒ ගුණය නම් මම පිරිහෙන්න දෙන්නේ නැහැ. පව, කුසලය, අකුසලය මෙවත් තෝරා බේරාගෙන, පව්පින් කුසල අකුසල් තෝරා බේරාගෙන මම මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට ගියා. අකුසලයේ දුරු කළා, කුසල් වැඩුවා. අද මට බුදුරජාණන් වහන්සේ නිසා මේ ජීවිතයේ අනවද්‍ය සුඛය තියෙනවා. කුමක්ද? මම නිවැරදිව හොඳින් ජීවත් වුණා කියන ආධ්‍යාත්මික සතුට, ඒ ප්‍රීතිය, ඒ සොම්නස මට ඉතුරු වෙලා තියෙනවා. භෞතික වශයෙන් මට යමක් නැති වෙන්න පුළුවන්, කමක් නැහැ. මම ගුණ ධර්ම වලින් මේ ලෝකේ ඉන්න පොහොසත් කෙනෙක්. ශ්‍රද්ධා ධනය, සීල ධනය, ධර්මඥානය නම් වූ ධනය, දන් දීම නම් වූ ධනය මා හදවතේ තියෙනවා. ඒ නිසා මම දුප්පතෙක් නෙවෙයි කියලා ඔබ අම්බලමක ජීවිතය අවසන් කරත් මෙන්න මේ ධහම වඩා ගත්තොත් ඔබ මේ ලෝකේ සරණක් ලැබූ කෙනෙක් වෙනවා. එනිසා පින්වත් මිනිසුන් මෙව අසද්දි මේ කාරණා හොඳට සිත්හි දරා ගන්න. ඔබ ඔබේ ජීවිතයට කාටත් කලින් ආදරය කරන්න. ඔබේ ජීවිතයට ආදරය කරනවා නම් හැම අකුසල්, හැම පව්කර්ම දුරු කර දමා සියලු කුසල් වඩන්නට උත්සාහවත් වෙන්න. ඒ ඔබට කරන්න පුළුවන් දෙයක්. සක්කා භික්කවේ කුසලම් භාවේතුම්. කුසල් දහම් වැඩිම මහණෙනි සිද්ධ කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු පාපයට ලැජ්ජාවක් නැත්තම්, බයක් නැත්තම් එයා ප්‍රමාද කෙනෙක් වෙනවා. එයා ප්‍රමාද වුණාට පස්සේ එයාගේ හදවතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආදරයක් ඇති වෙන්නේ නැහැ. එයා කීකරු කෙනෙක් වෙනවා. එයා පාප මිත්‍රයන් හොයා යනවා. එයාට රස වෙන්නේ පාප මිත්‍රයන්ගේ ඇසුර. ඒ විදිහට යමෙක් පාප මිත්‍රයන් ඇසුරු කරනවා නම් අශ්‍රද්ධාවමයි ඇති වෙන්නේ. ඒ වගේම කළගුණ දන්නේ නැති කෙනෙක් වෙනවා. දන් දෙන්නට එයාගේ හදවතේ කිසිම උවමනාවක් නැහැ. කම්මැලි කමින් යුක්තව කල් ගත කරනවා. කම්මැලි වෙනකොට එයාගේ සිත විසිරෙනවා. අකුසල් තබන වීරියක් නැති වුණාම සිත විසිරෙනවා කියන කහන්න දෙයක් නෙමෙයි. සිතක් විසිරෙනකොට ඇස ආදී ඉන්ද්‍රියන් අසංවර වෙලා අකුසල් සිතවිලි පහළ වෙලා දුස්සීල කෙනෙක් වෙනවා. දුස්සීල වුණාට පස්සේ ඒ දුසිල් කමින් ඉන්න තාක් කල් එයාට බුදුපසේ බුදුමහරහත් උතුමෝ බහැ දකින්න හිතෙන්නේ නැහැ. එයා අමා ධර්මය අසන්නට හිතෙන්නේ නැහැ. ඒ හිතේ වැරදි අඩුපාඩු අන් අයගේ හොයා ගැටෙන සුළු මානසිකත්වයකින් පසු වෙනවා විනා වෙන ගුණ ධර්මයක් වැඩෙන්නේ නැහැ. අන්න එහෙම ගැටෙන සුළු මානසිකත්වයෙන් නිතර වෛරයෙන් අන් අය සමග පැටලෙමින්, අන් අය සමග උරණ වෙමින් කටයුතු කරන පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා නම් සිහි මුලා වෙලා, අසති අසම්පජඤ්ඤය ඇති වෙලා, සිතේ වික්ෂේපය ඇති වෙලා, අයෝනිසෝ මානසිකාරයේ බලවත් වෙලා කුම්මග්ග සේවනය කරනවා. කුමක්ද කුම්මග්ගය කිව්වේ? වැරදි මාවත් ඇසුරු කරනවා. ප්‍රාණඝාතයේ වැරදි මාවතක්, සොරකම වැරදි මාවතක්, අකුසලයේ වැරදි මාවතක්, මිත්‍යා දෘෂ්ටියේ වැරදි මාවතක්. මේ කුම්මග්ගේ සේවනය කරනකොට ඒ පුද්ගලයාට සක්කාය දිට්ඨිය දුරු කරන්න ලැබෙයිද? විචිකිච්ඡාව දුරු කරන්න ලැබෙයිද? සීලබ්බත පරාමාසයන් දුරු කරන්න ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එහෙනම් සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා දුරු නොකර එයාට රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න, තුනී භූත කරන්න, පදංග වශයෙන්, විස්කම්භන වශයෙන්, සමුච්ඡේද වශයෙන් මෙව නැති කරන්න ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වුණේ නැත්නම් එයා නැවත නැවත මොකක්ද බලාපොරොත්තු විය යුත්තේ? නැවත නැවත තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ නිරය දුක බලාපොරොත්තු විය යුතුයි. හැඬීම, වැළපීම, කඳුල බලාපොරොත්තු විය යුතුයි. අනේක දුක් සාගරයක් එයා බලාපොරොත්තු විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රාග, දේශ, මෝහ ප්‍රහාණය වුණොත් ජාති, ජරා, මරණ නැති වෙනවාමයි. මහණෙනි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණොත් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වීමේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. ඒ වගේම මහණෙනි අයෝනිසෝ මනසිකාරයත්, වැරදි මාර්ගයේ සේවනය කිරීමත්, සිතේ හැකිලීමත් දුරු කළ දාපු දවසට සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ලැබෙනවා යාට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා සිහි මුලාව, ඒ වගේම අසම්පජඤ්ඤ හේවත් අවිද්‍යාවෙන්ම කටයුතු කිරීම, සිතේ වික්ෂේප හේවත් බොහෝසෙන් බලවත් සිත
නොයෙක් විසම අරමුණු ඔස්සේ ගමන් කරන ස්වභාවය මේවා දුරු කළා දැම්මොත් එයාගේ හදවතේ යෝනිසෝ මනසිකාරය ඇති වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ සඳහා යාට උපකාර වෙනවා ආර්යයන් වහන්සේලා දකින්නට කැමැතිවීම, ඒ ධර්මය අසන්නට කැමැතිවීම, ඒ වගේම හිතේ නොගැටෙන සුළු ඊතා මෛත්‍රී කරුණා මුදිතා සහගත මානසිකත්වය ඒ උදාර ගුණධර්ම හදවතේ තියෙනවා නම් තමයි ඔය කියන ලද ගුණධර්ම සමුදාය ජීවිතේ වැඩෙන්නේ. ඒ වගේ මේ සඳහා සිතේ විසිරීම, අසංවරය, දුස්සීල බව මේවා දුරු කරන්නට ඕන. ඒ සඳහා ආර්යයන් වහන්සේලාගේ අසුර ලබන්නට ඕන. ස්වාමින් වහන්සේලාගේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට සාවධානව සවන් දෙන්නට ඕන. ආන් එහෙම සවන් දෙන කෙනාට මේ දුරුගුණ දුරු කරන්න ලැබෙනවා. එහෙම කෙනෙක් තමයි දන් දෙන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම කෙනෙක් තමයි සිල් ගුණ ධර්ම පුරාණ ඉදිරිපත් වෙන්නේ. අන්න එහෙම කෙනෙකුගේ ජීවිතයේ තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති වෙන්නේ. ඒ වගේ කෙනෙක් තමයි පවට ලැජ්ජාව බය ඇති කරගන්නේ. පවට ලැජ්ජාව බය තියෙනවා නම් එයා ප්‍රමාදී පුද්ගලයෙක් නෙමෙයි අප්‍රමාදී පුද්ගලයෙක්. යමෙක් කුසල් දහම් විශේෂ අප්‍රමාදීව මේ මොහොතේ පටන් දියුණු කරගෙන කුසල් දහම් දියුණු කරගෙන ඉදිරියටම ගමන් කරනවා නම් ඒ පුද්ගලයා මේ ලෝකෙට යම් අරමුණකින්ද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අන්න ඒ අරමුණ තම ජීවිතය සාක්ෂාත් කරගන්නවා. කුමක්ද? ජාති ජරා මරණ වලින් අත මිදීම නම් වූ උදාර උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නවා. එනිසා මේ බණපදයේ ඇසෙද්දී මේ උතුම් ධර්මපරයාය තා සංක්ෂිප්තවයි මා ඔබට දේශනා කළේ. මෙවන් නැවත නැවත කියවන්න, නැවත නැවත ඉගෙන ගන්න, නැවත නැවත යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්න. එතකොට පෙනේවි ඇත්තක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. පරම ඇත්තක් නෙමේ දේශනා කරේ. පරම සත්‍ය ධර්මයක් අපට ඇසෙද්දී දහමට පිටුපානවා කියන්නේ සැනසීමට පිටුපානවා කියන එකනේ. සැනසීමට පිටුපා වෙනසීම හොයාගෙන යනවට වඩා මේ උදාර උතුම් බුදුමග ගමන් කරලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිබා අභියස පරවෙන මලක් වගේ අමා නිවනින් සැනසෙන්න ලැබෙනවා නම් මොන තරම් ශාන්තියක්ද. එනිසා ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ කිසිදාක ඔබට දුක පිණිස පවතින්නේ නැහැ. කිසිදාක ඔබට පීඩාව පිණිස පවතින්නේ නැහැ. කිසිදාක ඔබට අසහනය පිණිස පවතින්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ සෑම වචනයක්ම සිරිමුව මඩලින් මේ ගුවන්තලයට මුහු වූ මේ ගුවන්තලයට පැතිර ගිය ඒ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් අනුරාව නංවමින් ලෝ සතුන්ගේ හදවතින් හදවත යුගයෙන් යුගය සුවපත් කළ ඒ දහම ඔබටත් හොඳයි, මටත් හොඳයි, අපි කාටත් හොඳයි. ඒ දහමේ සැනසීම සදා කල්හි අපට රැකවරණයක්. ඒ දහමේ රැකවරණය ලැබුවොත් මොනවා නොතිබුණත් අපි පෝසත් මිනිස්සු. ඒ දහමේ රැකවරණය ලැබපු අය සසර දුක නම් වූ බිහිසුණු මහා අග්නි ජාලාව දුරු කරපු නිවා දැමූ ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්න භාර අනුප්පත්ත සදත්ත කීන භව සංයෝජන රහතන් වහන්සේ කියලා. එනිසා ඒ උත්තම අරහත් ඵල විමුක්තියෙන් සැනසීම දක්වාම මේ උදාර උතුම් ධර්මපරයාය ශ්‍රවණය කිරීම හේතු වේවා. මේ උදාර උතුම් ධර්මපරයාය ශ්‍රවණය කරලා ඔබ ඔබේ හදවතටගත් උදාර උතුම් පණිවිඩය කුමක්ද? රාග දේශ මොහ තියනකම් ජාති ජරා මරණ උරුමයි. ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න නම් රාග ද්වේෂ මොහ දුරු කරන්නම ඕන. ඒ උදෙසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය විය යුතුයි. ඒ උදෙසා කුසල් දහම් වැඩි යුතුයි. කුසල් දහම් වඩන්නට නම් බුදුපසේ බුදුමහරහත් උතුමෝ ආර්යයන් වහන්සේලා තිපූජනීය මහා සංඝරත්නයේ ඇසුර ලැබිය යුතුයි. ඒ කල්යාණ මිත්‍ර ඇසුර යම් තැනකට යම් ජීවිතයක තියෙනවා නම් එයා මේ බිහිසුණු සසර දුකින් අත මිදෙනවා සත්‍යයයි කියන මේ පණිවිඩයයි අද මේ උතුම් ධර්ම කතාවෙන් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගත්තේ. කුසල ඡන්දය මොහොතින් මොහොත වැඩේවා. අකුසල් දුරු කිරීමේ කැමැත්තත් වැඩේවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අවස්ථානුරූපීව ඔබේ හදවතේ දියුණු වේවා. කුම්මග්ග සේවනයෙන් අත මිදී සම්මා දිට්ඨිය ආදී උත්තම මැදුම් පිළිවෙත ඔබේ ජීවිතය අභිවර්ධනය වේවා. සසර දුකින් නිදහස්ව කවදා නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම මේ පින් ඵල ඔබට ඒකාන්තයෙන් හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසුන මේ පාරිශුද්ධ ධර්මපරයාය ධර්ම දානයක් ලෙස ලබා දෙන්නට කටයුතු කළේ මොරටුව රාවතාවත්ත ගාලුපාර අංක 563 10 නිවසේ පදිංචි ලීලා ගුණසේන මෑණියන්, ශ්‍යාමල්
හිරන්ත පුතණුවන් සහ වයෝමි දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එයත් බලාපොරොත්තු වෙනවා 2020 නොවැම්බර් 30 දිනට පරලෝව සැපත් වෙලා අවුරුදු 6ක් ගත වෙන එල්.පී. ගුණසේන දයාබර ස්වාමියාට ආදරණීය පියාණන්ට පින්පෙත් පමුණුවන්න. ඒ වගේම ලීලා ගුණසේන මෑණියන්ගේ දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ට පින්පෙත් පමුණුවන්න. පවුලේ මුණුබුරන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න. ඒ වගේම ගිහි ජීවිත ගත කරන හැම දෙනාටම ඒ අත්තන්ගේ ඥාති බන්දු වර්ගයේ සියලු දෙනාටම සිතක් ශාන්තියක් වේවා කියන පිවිතුරු පැතුම net fm කාර්ය මණ්ඩලය ඇතුළු රට රකින්න රණවිරුවන් මේ මාතෘ භූමිය තුල මේ උතුම් ලක් බුදු සසුන රැක ගන්නට දිවිපිදු කටයුතු කළ අති පූජනීය මහා සංඝරත්නය ඇතුළු දෙවියන් සහිත ලෝකයට පින්පෙත් පමුණුවන්නට යතු බලාපොරොත්තු වෙනවා. නම් සඳහන් කළ නොකළ සියලු සත්වයෝ පින් කැමැති මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. තථාගත ශ්‍රී සද්ධර්මයේසු අතිපූජනීය මහා සංඝරත්නය තුළු පින්වත් හැම දෙනාම නිදුක් නිරෝගී වේවා, සැනසීමක්ම වේවා, මේ උතුම් ධර්මාවබෝධයෙන්ම සසර දුකින් අත මිදේවා කියලා මම ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, අපි නැවතත් ඉරිදා සිත්නිත අසපුව වැඩසටහන සමගිනුයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිත්නිත අසපුව වැඩසටහන සෑම විටම උත්සාහ දරන්නේ ධර්මයේ කියන මේ වටිනා දායාදය ඔබට ගෞරවනීය ආකාරයෙන් දායාද කරන්න. එහිදී හිතේ මතුවෙන්නා වූ යම් යම් දහම් ගැටලු निराකරණය කරගන්නටත් මේ දෙවන හෝරාව තුලදී ඔබට අවස්ථාව උදා කර දෙන්නේ ඔබ ධර්ම මාර්ගයට ප්‍රවේශ කරවීමේ අපේක්ෂාව පෙරදරි කරගෙනමයි. එනිසා අපි දන්නවා බොහොම උනන්දුවෙන් වමනාවෙන් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවක ඔබ ඒ සඳහා සූදානම්වෙන් සිටින මොහොතයි මේ. නැවත වාරයක් ඉරිදා සිත්නිත අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව සිත්නිත අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ, තව ධම්ම සූත්‍රය පදනම් කරගෙන ජාති ජරා මරණ ආදී මේ සසරේ පැවත එන්නා වූ අපේ ජීවිතය ඉන් මිදෙන මාර්ගය කරා ගෙන යන්නට, ධර්ම අවබෝධය කරා යන්නට මාර්ගය තමයි මේ දේශනාව තුළ අපි ශ්‍රාවකයන්ට අහන්නට අද අවකාශයක් උදා වුණේ. ස්වාමීන් වහන්සේ, මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට බොහොම අපූර්වට ඔබ වහන්සේ ධර්ම දේශනාව ධර්ම කාරණා තුලින් ගලපා විග්‍රහ කර දේශනා කරන්නට යෙදුණා. ස්වාමීන් වහන්සේ, මට හිතෙනවා එතනම මා ප්‍රවේශය ලබා ගත්තොත් හොඳයි කියන කාරණය පසුගිය දිනවලත් අපට අපේ ශ්‍රාවකයන් කතා කරපු අවස්ථාවලදී විවිධ දේශනාවන් ශ්‍රවණය කළාම ඔවුන් බොහොම සතුටටපත්ව කතා කරනවා. ධර්මය අහන එක පිළිබඳව Tamanට ලොකු ගෞරවයක් තිබෙන ඒ සඳහා යොමු වීම සහ ඒ තුලින් ලැබෙනා වූ ප්‍රතිඵලය පිළිබඳව බොහොම ප්‍රශංසනාත්මකව කතා කරනවා. ස්වාමීන් වහන්සේ, ධර්මය අහනවා, ඒක ග්‍රහණය කරගන්නවා යම් තාක් දුරකට, ඉන් ටික වේලාවකට පස්සේ ඒ ග්‍රහණය නත් මිදෙනවා. ඉතින් අද ධර්ම දේශනාව ඉතා අනර්ග ලෙස ඔබ වහන්සේ දේශනා කළා. අපි බොහොම සතුටින් අහගෙන හිටියා. ඔබ වහන්සේ ජාති ජරා මරණ කියන කාරණා තුන පදනම් කරගෙන ඉන්පසු තව කාරණා තුනක් ඒකට අනුබද්ධ වන්නා වූ දම්වැලක පුරුක්සේ ඔබ වහන්සේ මනාකොට පැහැදිලි කරන්නට යෙදුණා. අපේ හැමදෙරෝනේ මා අද සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වහන්සේට ආරාධනා කරන්නේ ධර්මය අසනවා. හැබැයි යම් තාක් දුරකට
අවබෝධයෙන් අහගෙන ඉන්නකොට ග්‍රහණයෙන් මිදී යන අවස්ථා අපිට උදා වෙනවා. ධාරණය වෙන්නේ නැහැ බණ සම්පූර්ණ ධර්ම දේශනාව. එවිට අපේ හිතේ පොඩි පසුතැවීමක් ඇති වුණා නේ, මගහැරුණා නේද, අතහැරුණා නේද, අපිට ඊටු ටික හරි හැටි මතකයට නගා ගන්නට අවබෝධ කරගන්නට බැරි වුණා නේද කියලා පුංචි පසුතැවීමක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මා ඔබ වහන්සේගෙන් අද සාකච්ඡාවේ ආරම්භයේදී මේ පිළිබඳව දැනගන්නට කැමතියි. මේ පසුතැවීම කෙසේද සහ අපි එහෙම ධර්ම කොටාශය මගහැරුණාම කොමක්ද කළ යුත්තේ ස්වාමීන් වහන්සේ? කොහොමද ඒ සඳහා මුහුණ දී යුත්තේ? අද ඉරිදා සිට්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ඇසෙන බණපද හේතු වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාරනවා විතක්ක මත්හිතස්ස ජන්තුනෝ තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ බීයෝ තණ්හා පවඩ්ඩති ඒසකෝ දල්හං කරෝති බන්ධනං. අපි බුද්ධ වචනයට අනුව මේක විසඳ ගන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කරද්දී උනත් වෙනයම් කටයුත්තකදී උනත් අපට අසන සියල්ලම ඇසූ පමණින් සිත්හි ධාරණය වෙන්නේ නැහැ. එහෙම ඇසූ පමණින් එක වතාවක් බණපදයක් ඇසූ පමණින් සියල්ල ධාරණය වෙන්නට නම් මහා ආනන්ද ස්වාමින් වහන්සේ වගේ සංසාරේ මහා පරිචිත පිනක් තිබිය යුතුයි වරුණ. හැබැයි අපට මෙන්න මෙතෙන්දී ඊටාම වැදගත් කාරණයක් සිහිපත් කරන්නට ඕන. අසන බණපද සියල්ලම මතක නොතිබුණාට ඒ කියා දෙන වෙලාවේ, දේශනා කරන වෙලාවේ ඒ කාරණය වරුණ තේරුම් ගැනීම පිණිස, ඒ කියා දෙන දේ තේරුම් ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය හසුරුවා ගන්නට පුළුවන් වුණොත් එපමණකින්ම ඒ ශ්‍රාවකයා ජය ගන්නවා. අපි හිතමුකෝ මේ බණ කතාව වයසක අම්ම කෙනෙක් අහගෙන ඉන්නවා කියලා. ඒ වයසක අම්මට මේ කියන හැම දෙයක්ම සමහරලාට මේ දැන් කියන දේ ඊළඟ මොහොතේ අමතක වෙන්න පුළුවන්. හැබැයි මේ තෝරලා දෙන දේ දැන් තයෝ ධම්ම සූත්‍රයෙන් අද කරපු දේශනාවේදී වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවානේ ජාති ජරා මරණ කියන කරුණු තුන මේ මිනිස් ලෝකේ විද්‍යමාන වන නිසාමයි, පෙනෙන්නට තිබෙන නිසාමයි ඒ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයට පහළ වෙන්නේ කියලා. එහෙමයි. ඇයි පහළ වෙන්නේ? මේ ජාති ජරා මරණවලට පිළිතුර විසඳුම ඉන් මිදී යාම ගැන මහා කරුණාවෙන් ඒ උපදේශය ලබා දෙන්න, මඟ පෙන්වීම ලබා දෙන්න. එතකොට ඒ සඳහා ඒ ජාති ජරා මරණ වලින් අත මිදීම පිණිස අවශ්‍යම දේ තමයි වරුණ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීම. එතකොට දැන් මෙහෙම කියලා දෙනකොට යම් අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට තේරෙනවා නම් සැබවින්ම මේ හිතේ තියෙන රාගයයි මේ ద్వේෂයයි ඒ දෙක සමගම යෙදෙන මේ මෝහනීය බවයි නිසා තමයි මේ සසර දුකින් අපට මිදෙන්න බැරි වුණේ කියලා මේ කරුණ තේරුණා නම් වරුණ ඒ ශ්‍රාවකයා එපමණකින්ම සාර්ථකයි. ඒ නිසා මතක නොසිටිනවා කියලා පසුතැවෙන උවමනාවක් නැහැ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ ධර්ම කතාවක යෙදී සිටිනකොට, ඒ අසාගෙන ඉන්නකොට වරුණ අදිෂ්ඨාන සීලීව ඒ බණ පදයෙන් පදයට යෝනිසෝ මනසිකාරයේ එල්ලේම යොමු කරලා මම කිසිම බණපදයක් මගේ ග්‍රහණයෙන්, මගේ සෝතාවධානයෙන් පිටට යන්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් සහිතව ශ්‍රවණය කරන්නට ඕන. එහෙම ශ්‍රවණය කරනකොට වරුණ සමාධියක් වැඩෙනවා. ඒ සමාධියම විපස්සනාවට පාදක කරගන්න පුළුවන්. ඒ ධර්ම කතාවම ශ්‍රවණය කළ අවසන් වෙනකොට අසාගෙන ඉන්න පින්වතාට හෝ පින්වතියට මගඵල නිවනින් සැනසෙන්න පුළුවන්. මෙය ඒ තරමින් ශ්‍රේෂ්ඨ පාරිශුද්ධ සත්‍ය ධර්මයක්. එනිසා මේ ධර්මය අසද්දී ඔබට යම් තැනක අමතක වුණොත් පසු නොතැවි මම නැවත මේ ධර්මයේ සිත්හි දරා ගන්නවා කියන බලවත් උවමනාව ඇති වුණාට පස්සේ වරුණ ඒ බණපදකින් එක මතක හිටිනවා. අනිත් අතට වරුණ දැන් හිතක මම අර කිව්වේ විතර්කයන් බොහෝ තියෙනවා නම් විතක්ක මතිතස්ස ජන්තුනෝ. ඒතර විතර්කයන් බහුල වෙනකොට එක එක විතර්ක හිතට එනවා. විතර්ක කියපම තේරෙනවනේ බොහෝ දෙනාට නොයේ කල්පනාවන් හිතට එනවා. එහෙමයි. කලකී දේ, ඇසූ දේ, දුටු දේ, අතීත අනාගත මතකයන්, මේවට කියනවා විතර්ක කියලා. මේ වගේ මැඩී ගිය පුද්ගලයාගේ හිත සුභානුපස්සනාවට වැටෙනවා. එයා සැපමයි හොයන්නේ. මේක තමයි පොදු මිනිස් මනසේ ලක්ෂණය. මිනිස් මනසේ කිව්වත් වැරදි. සමස්ත මේ සත්වයාගේ මනසේ ලක්ෂණය මෙයයි මගඵල නොලැබු. තිබ්බ රාගසයාට ඉන්නනතොර තීව්‍ර රාගයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ආන බීයෝ තණ්හා පවඩ්ඩති. අර බුදුරජාන් වහන්සේ වදාළේ දැන් මේ ලෝභය ප්‍රහාණය නොකර ජාති ජරා මරණ ප්‍රහාණය කරන්න බෑ කියලා. දැන් විතර්ක වලට වැටිච්ච ගම තණ්හාවමයි වැඩෙන්නේ. ඒත් සමගම මරුණ තණ්හාව නොවැඩෙන අවස්ථාවල ද්වේෂය වැඩෙනවා. ඔය ධර්මතා දෙක තමයි සාමාන්‍ය මනසක ප්‍රകൃතියින් දෙක. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒසකෝ දල්හං කරෝති බන්ධනං. එය ප්‍රබල දැඩි මානසික බැඳීමක් කරනවා. එයින් අදහස් කරන්නේ
ඒ පිවිතුරු කුසල් පිත් පහළ වීමට ඉඩ නොදී අඳුරකට හෙලනවා. ඉතින් මේවා දැනගෙන දැකගෙන මේ පිවිතුරු දහමින් මම සියලු අඳුරු පටල මගේ සිත වසාගෙන තියෙන ඉවත් කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් මේ ඇසෙන බුදුබණ පදය මම නොනිදා ඉතා වීරයෙන් අදිෂ්ඨානශීලීව එකින් එක සාදුකේකයා මම අසනවා කියන බලවත් කුසල ඡන්දය උපදවා ගන්න. එතකොට ඔබට කොච්චර වයසට ගියත් ඇහෙන සියලු බණ පද වුණත් සිතේ දරා ගන්න පුළුවන්. එහෙමයි සෝනහංස මේ අද දේශනාව තුළ ජාති ජරා මරණ පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඊට හේතු සාධක වන්නා වූ ප්‍රධානම අකුසලත්‍රය රාග ද්වේෂ මෝහ පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. සෝනහංස මා ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති. තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් මේ රාග ද්වේෂ මෝහ මඩින ආකාරය පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් සිදු කර දෙන්න ස්වාමීන් වහන්සේ. තදංග යනු කුමක්ද? විස්කම්බන කියන්නේ සමුච්ඡේද වශයෙන් සඳහන් කරන්නේ කුමක්ද කියන කාරණේ තවත් පැහැදිලි කිරීමකට ලක් කළොත් මම හිතන්නේ අපට ධර්මය දරා ගන්නට ධර්මය හසුරුවා ගන්නට ඒ ඔස්සේ ගමන් කරන්නට පහසුවක් වේවි. පින්වත් වරුණ, තදංග කියලා කියන්නේ ඒ අවස්ථාවට කෙලෙසුන් යටපත් කිරීම. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකුගේ හිතේ ලෝභයක් එනවා. ඒ වගේ මෙයාගේ අතේ තියෙනවා වරුණ ආහාර භාජනයක් නැත්නම් ආහාර ටිකක් තියෙනවා. දැන් ලෝභයත් හිතේ තියෙනවා. අන්න ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කෙනෙක් තම නිවසට වඩිනවා. දැන් ලෝභය යටපත් කරගෙන මේ පුද්ගලයා මේ ආහාර ටික අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. එතකොට ඒ ආහාර ටික දානයක් ලෙස ස්වාමීන් වහන්සේට පූජා කිරීම මුල් කරගෙන හිතේ ඇතිවෙච්ච ලෝභය ඒ මොහොතට යටපත් වුණා. හැබැයි එපමණකින් ලෝභය නැත්තර නැති වුණේ නැහැ. හිතේ යාගේ ලෝභය තිනවා ආයි ඊළඟ මොහොතේ ඇති වෙන්න පුළුවන් සමහරට අනේ මම මේක පූජා කළේ මොකටද කියලා. එහෙම අදහස් ඇති වෙච්ච අවස්ථා ඉතිහාසයේ තියෙනවා. සමහර සිටුවරයෙක් එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිවසට වැඩම කරාට පස්සේ තම භාර්යාවට කියනවා මේ ස්වාමීන් වහන්සේට යමක් පූජා කරන්න. ඒ වෙලාවේ මේ භාර්යාව සිටු දේවිය බොහෝම කැමැත්තෙන් ප්‍රණීත ක්ෂීර පායාසයක් පූජා කරනවා. ඉන් අනතුරු අය අප්‍රමාණ සතුටකටපත් වෙනවා. සිටුවරයා නැගිටලා ඇවිල්ලා බලනවා පාත්‍රයට මොනවද බෙදලා තියෙන්නේ. බලනකොට සුවඳ හමන ඊතා ප්‍රණීත උණුවේ කිරිබතක් පූජා කරලා තියෙනවා. ක්ෂීර පායාසයක්. මේ සිටුවරයාගේ හිතේ ඇති වෙනවා අහෝ මේ ආහාර ටික මගේ සේවකයෝ 3-4 දෙනෙකුට දුන්නා නම් අද වෙනදට වඩා වැඩක් කරගන්න තිබුණා. අන්න ඒ වෙලාවේ අර පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ලෝභය තිබුණත් ඒ දර්ශනයත් සමග හිතේ යම් ලෝභේ යටපත් වීමක් වුණා. ආයෙමත් නැගී සිටියා. ඉතින් අන්න ඒකට කියනවා තදංග වශයෙන් ලෝභය යටපත් කිරීම. ද්වේෂයත් එහෙමයි, සෙසු කෙලසුනුත් එහෙමයි. ඒ මොහොතට සුවිශේෂී භාවනාවකින් නොවුනත් ඒ මොහොතට දැන් හිතට වෛරයක් ආවට පස්සේ තරහක් ආවට පස්සේ දැන් මේ වෛරය තරහ මම ප්‍රකට කළොත් වචනයෙන් හෝ කායිකව ඒ මට නැවත දුක පිණිස හේතු වෙන්න පුළුවන් කියලා හිතලා ඒ මොහොතේ කොච්චර හිතේ වෛරය තරහ තිබුණත් කිසි වචනයක් කියන්නේ නැහැ. අන්න එහෙම නොකර සිටීම තදංග වශයෙන් යටපත් කිරීම. ඒ මොහොතට එළඹි අවස්ථාවගේ වශයෙන් කෙලෙසුන් යටපත් කිරීමට කියනවා තදංග කෙලස් ප්‍රහාණය කියලා. ඊළඟට විස්කම්බන කියන්නේ වරුණ දැන් ධ්‍යාන උපදවාගත්ත උතුමෙකුට ප්‍රථමාදී ධ්‍යාන උපදවාගත්ත උතුමෙකුට එතනින් මෙහා පැත්තේ උපචාර මට්ටමට හෝ හිත දියුණු කරපු උතුමෙකුගේ හිතට බොහෝ කාලයකින් කෙලස් නැගෙන්නේ නැහැ. සමහර විට අවුරුදු 2 3 4 5 10 අවුරුදු 60 70 ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා කිසිම රාග සිතුවිල්ලක් එන්නේ නැහැ. උන්වහන්සේලා හිතලා තියෙන මම මගපල ලහබී කියලා. අන්නේ ධ්‍යාන බලයෙන් කෙලස් යටපත් කිරීමට කියනවා විස්කම්බන වශයෙන් කෙලසුන් යටපත් කිරීම. හැබැයි එපමණකින් කෙලසුන්ගෙන් සහ මුලින්ම අත මිදුනේ නැහැ. ආයෙ කවදා හෝ දවසක කල්ප 84000කින් හෝ එය මතුවෙන්න පුළුවන්. එනිසා මේ දෙකම බුදුරජාණන් වහන්සේ මුළුමනින් ප්‍රශංසා කරන්නේ නැහැ. හැබැයි තදංග වශයෙන් කෙලෙස් යටපත් නොකර වරුණ විස්කම්බන වශයෙන් යටපත් කරන්න එන්න බෑ. ඒතර තදංග වශයෙන් විස්කම්බන වශයෙන් මේ කෙලසුන්ගේ බල මර්ධනය කරලා ඉන් අනතුරු අවස්ථාවක් එනවා වරුණ මාර්ග සිත් වලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන 4 මාර්ගයන්ගෙන් කෙලස් ප්‍රහාණය කරන හරියට හෙන පහරකින් ඔය තාල වර්ගයේ ගහක කරටියට හෙන පාරක් වැදුනට පස්සේ වරුණ අනිවාර්යෙන් ඒ ගහ මැරෙනවම තමයි. දවස් 2-3ක් කොළ අමුෙන් තියනවා පේන්න පුළුවන්. මාස 2-3ක් වුණත් අමු කොළ දකින්න පුළුවන්. නමුත් ඒ ගහ අනිවාර්යෙන් මැරෙනවා. අන්න ඒ වගේ යම් කිසි ශ්‍රාවකයෙක් මේ තදංග විස්කම්මන කියන අවස්ථා දෙකෙන් කෙලසුන් යටපත් කරලා ඉන් අනතුරුව සමුච්ඡේද වදෙන් සෝවාන් මාර්ගඥානියෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැසුවොත් ආයි කිසිදාක උපදින්නේ නැහැ. ඊළඟට සකදාගාමී මාර්ගයෙන් කාමරාග පටික තුනී කළොත් ආයි කවදාවත් ඒක බලවත් වෙන්නේ නැහැ. අනාගාමී මාර්ගයෙන් කාමරාග පටික සමුච්ඡේද ප්‍රහාණය කළොත් මුළුමනින්ම ඒ හදවතේ කිසිදාක ආයි රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අරහත් මාර්ගයෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ උද්ධම් භාගිය කෙලසුන් නැසූ දැමූ කල්ලි පරිසුද්ධ හදවත අනුප්පත්ත සදත්ත පන්න භාර කීන භව සංයෝජන
කීනා ජාති වූසිතම් බ්‍රහ්මචරියන් කියලා මේ නම් වලින් හඳුන්වන්නේ ආන්නේ උතුමන් වහන්සේ වරුණ. එනිසා මේ අවස්ථා 3 පසු කළා තමයි දිනක අපට මේ කෙලෙස් හටන ජය ගන්නට තියෙන්නේ. මේ බණපදයේ මේ සාකච්ඡාව ඇහෙද්දි කෙලෙසුන් තදංග වශයෙන් යටපත් වෙනවා, විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. අර්පණා ධාන වලට සිත නොගියත් එතනින් මෙහා පැත්තේ යම් කෙනෙකුගේ හිත හොඳට මේ සාකච්ඡාව ඔස්සේ තබාගෙන ඉන්නවා නම් එයාගේ හිතේ සෑහෙන වෙලාවකට කෙලෙසුන්ගේ බලපෑමක් එන්නේ නැහැ. එනිසා මෙහිම පුහුණුවකින් තමයි අපි දිනක මේ මහා කෙලෙස් අඳුරෙන්, මේ මහා කෙලෙස් ඕඝයෙන් ඒකාන්තයෙන් අත මිදෙන්නේ. එහෙමයි සවනස. සවනස ඔබ වහන්සේ කුම්මග්ග සේවනය පිළිබඳව දේශනාවේදී පැහැදිලි කිරීමක් කළා. සවනස ආමිස පූජාව වැරදි මාර්ගයක්ද? ආමිසයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළාද? ප්‍රතිපත්තියේමද අවශ්‍ය වන්නේ බෞද්ධයෙකු විදිහට? ආමිසය පූජාව තුළ අර කුම්මග්ග සේවනය සිදු වෙනවා යම් කෙනෙක් අර්ථ ගැන්වුවොත් එහෙම. මොකද අපිට විටින් විට විවිධාර්ථයෙන් ආමිස පූජාවන් දිහා බැලුවාම ප්‍රතික්ෂේප කරන උදවිය කියනවා ඕවෙන් ඇති වැඩක් නැහැ. එහෙම කියලා ඒ පිළිබඳව බොහොම මේ ද්වේෂ සහගතව එහෙම නැත්නම් එය හැල්ලුවට ලක් කරමින් කතා කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා ධර්මානුකූල මාර්ගයක නියැලී සිටින යම් කෙනෙකුගේ හිතේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ආමිසේ වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවලු එහෙම කියන කාරණේ. ඔබ වහන්සේගෙන් මේ ආමිස පූජාව පිළිබඳව දැනගන්නට කැමතියි. ඒ වැරදි මාර්ගයක්ද? ඒ තුලින් අපේ ආමිසේ ප්‍රතික්ෂේප කළ යුතුද නැතිනම් ආමිසය වැඩි යුතු ආකාරයක් තිබෙනවාද? වරුණ, එහෙම කියන ඇත්තෝ පැහැදිලි ප්‍රතිපදාවක ජීවිතේ ඉන්නවද? බොහෝ වෙලාවට නැහැ. ආන්න එක තමයි. වරුණ, බුදුරජාණන් වහන්සේ කියන්නේ 3 ලෝකයක් මහා ප්‍රඥාවෙන් දැකවදාළ උතුමන් වහන්සේ. ඒ සිරි මුව මඩලින් වදාරනවා, මහණෙනි මම තරම් දාන ආනිසංස දන්නවනම් මේ ලෝකෙ කිසිම මිනිසෙක් කෑමට ගත්ත බත්පතින් අවම මට්ටමින් එක බත් හුලක්කෝ තිරිසන් සතුකටවත් නොදී අනුභව කරන්නේ නැහැ කියලා එපමණකින් ආමිෂය වර්ණනා කළා. ඒ වගේම තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා ආමිෂය වගේම ප්‍රතිපදාවක් තිබිය යුතුමයි. පරිනිර්වාණ මංචකයේ තථාගතයන් වහන්සේ වැඩේ සිටින මොහොතේදී ඒ ආසන්න කාලයේදී වදාරනවා යම් කිසි භික්ෂුවක් මා වදාළ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරනවා ඒ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දෙවියෝ මල් වරුසා වස්සනවා, දෙවියෝ නොඑක් විදිහේ තුති ගීත කියනවා, සුවඳ කුඩු වස්සනවා, බරණැස් නුවර උපවත්තන සාල වනයේ හාත්පස අමුණක් පමණ ප්‍රමාණේ, ධනක් පමණ ප්‍රමාණේ අහසින් දෙවිවරු වසන ලද මල් වරුසා මේ සියල්ල දැකලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා මෙය සැබවින්ම බුදුන් පිදීමක් නොවේ කියලා. හැබැයි එතන වදාරන්නේ වරුණ වෙන දෙයකට නෙමෙයි. ආමිෂයම පමණක් නෙමෙයි, ප්‍රතිපත්තියත් උවමනයි. ප්‍රතිපත්තිය පමණක් නෙමෙයි, ආමිෂයත් උවමනයි. මේ බුදු සසුන පවතින්නේ නැහැ වරුණ. ආමිෂ පූජාවෙන් එදා හිටපු මිනිස්සුම කල්පනා කරා නම්, ධර්මාශෝක රජතුමා ඔහම කල්පනා කරා නම් මේ විහෙර විහාර 84000ක් හදන්නේ මොකටද? එහෙම හිතුවනම් වරුණ එදා මොකද වෙන්නේ? දුටු ගැමුණු රජතුමා එහෙම කල්පනා කරා නම් මොකද වෙන්නේ? එදා හිටපු මහා ශ්‍රේෂ්ඨ රජවරු කුඹුරු වැව් බැඳලා සංඝරත්නයට පූජා කරේ නැත්නම් බුදු සසුන රැකෙයිද? එදා තිස්ස මහා රහමේ තිබුණ 12000කට සරිලන වීගබඩාවක් ස්වාමීන් වහන්සේලාට. අම්බස්තලේ මිහින්තලේ තිබ්බ 12000කට සරිලන වීගබඩාවක්. එහෙමයි ඒ කාලේ උදවිය ආමිෂ පූජා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යටත් පිරිසයින් සුපිපි සුවඳ මලක් නමුත් පූජා කරපු හැම කෙනෙක්ම සැනසීම ලැබුවා. ඒ නිසා මේ කාලේ වරුණ එහෙම ලොකු ආමිෂ පූජාවක් වෙන්නේ ඔය ඇත්තන්ට පේන විදිහ නෙවෙයි කියන්නේ. සහම්පති බ්‍රහ්මරාජ බුදුරජාණන් වහන්සේට පූජා කරපු රන් මාලේ පමණ ඔබ දන්නවද? මහා මේරු පර්වතේ හා සදිසි රන් මාලයකින් පූජා කළේ සහම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට. සෙසු දෙවිවරු සෙසු බ්‍රහ්මරාජවරු පූජා කරපුවා ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. මේ ධර්මයේ යම් යම් තැන්වල ඒවා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපට පේන්නේ මේ බොහොම සීමිත පූජා ප්‍රමාණයක්. ඉතින් කෙනෙක් අපට වඩා වැඩියෙන් කරපුවාම හිතන මේක වැඩි ආමිෂ පූජාවක් කියලා. ඔය කතාව මේ ජන සමාජයට ගියොත් මිනිසෙක් මලක් කරේ පූජා කළා පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව නැති කරනවා. අනිත් එක වර්ණ මොනතරම් ගුණවන්ත හදවතක්ද තමාසතු දෙයක් බුදු සිරිපා අභියස හෝ සංඝරත්නයේ ඉදිරියේ හෝ නැති බැරි මිනිසෙකුට පූජා කරනවා. ඒ කරුණා ගුණය අනුමෝදන් වෙන්න ඕනි. ඒ ආමිෂයෙන් බුදුන් පුදන මහරහත් උතුමෝ පුදන කෙනා තමයි දිනක ප්‍රතිපත්තියනොත් බුදුරජාණන් වහන්සේ පුදන්නේ. එතන ප්‍රතිපත්තියක් නැහැ කියලා කිසිසේත්ම කෙනෙකුට කියන්න බෑ. එයා යම් පමණකට අර මම කිව්වේ ලෝභය යටපත් කර ගන්නම වෙනවා මේ දේ පූජා කරන්න. ඒ නිසා යහපත් දේවල් මේ බුද්ධ ශාසනය කිසිවෙකුටත් විවේචනය කිරීමේ අයිතියක් නැහැ. යම් කිසි කෙනෙක් එහෙම විවේචනය කරනවා නම් එයා පැහැදිලිවම අසත්පුරුෂ ධර්මයක අසත් ධර්මයක පිහිටා ඉන්න කෙනෙක්. මේ ලංකා රාජ්‍යයේ කාලේ රජවරු රහතන් වහන්සේලාගේ පාපියෝම අභියස පූජා කළා. ඒ නිකම් බොරුවට වචනයෙන් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අභියස දුටුගැමුණු මහ රජතුමා විතරක් ලංකා රාජ්‍ය පස්වතාවක් පූජා කළා. ලංකා රාජ්‍ය සියලු දේපල
සියලු වස්ත්‍රාභරණ සියලු සවිඥානික අවිඥානික ධනයන් මේ පූජා කරන්නේ. වචනේ පරිසමාප්ත හෘදයම පූජා කළේ. එහෙම යාමිස පූජා කළේ. දඹදිව තලයේ රාජ්‍ය පූජා කළා ධර්මාශෝක රජතුමා බුදුසසුනට. ඒ නිසා මේ කාලේ එහෙම ලොකු ආමිස පූජාවක් වරුණ දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න දේත් විවේචනය කළා. අපාගාමි වෙන්න එපා. කවුරු හරි ආමිස පූජාවක් කරනවා නම් අනේ සාදු සාදු කියලා එක අනුමෝදන් වෙන්න පුළුවන් පිවිතුරු හදවතක් ඇති කරගන්න. ඔබට ඒ බඳු පූජාවක් කරන්න බැයි නම්. වරුණ ඇහුවේ දැන් මේක කුම්මග්ග සේවනයක් වෙන්නේ නැද්ද කියලානේ. වරුණ කුම්මග්ග සේවනය තමයි මේකට විරුද්ධ වීම. මේ ආමිස පූජාවට විරුද්ධ වීම කුම්මග්ග සේවනය. හැබැයි මේ කාරණේ මෙතනදී තේරුම් ගන්නට ඕනි ආමිස පූජාවෙන් අතර නොවිය යුතුයි වරුණ. එහෙමයි සයන්නාස. ආමිස පූජාව වගේම සීලාදී පිළිවෙත් පිහිටා සමාධියක් ඇති කර ගැනීම පිණිස එහා කටයුතු කරන්නට ඕනේ. ඉන් අනතුරුවේ සමාධියෙන් ප්‍රඥාව පහළ කර ගැනීම පිණිසත් කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන මේ දෙක වරුණ එකම කාසියක දෙපැත්ත වගේ. ඒ නිසා එකකට එකක් ප්‍රතිබද්ධයි. වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ. මුලින් මේ ශාසනයට එන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කෙබඳු කතාවක්ද? දාන කතාව. දන් දීම පිණිස යොමු කරන්නේ දාන කතාව. ඉන් අනතුරු සීල කතාව. ඉන් අනතුරු ඒ දෙකටම ලැබෙන සුගති සැපේ ගැන වර්ණනා කරනකොට අර කිසි දෙයක් නොදන්න අන්ධ මන්ද වෙලා ගියපු මිනිසුන්ට අනේ මෙහෙම දෙයක්ත් තියෙනවනේ කියලා වැටහෙනවා. ආන්නේ මිනිසුන් අනතුරුව පින්ටස් කරන්න පෙළඹෙනවා. වරුණාර තියෙන්නේ මේ විමාන වස්තුවේ කතාවක් වරුණ. එක උපාසිකාවක් රජතුමා මහා ආභරණ වලින් සැරසීලා වීථි සංචාරය කරනකොට මේ අහිංසක කුමාරිකාව හිතනවා මෙච්චර රාජකීය අනුහසක් මේ රජතුමාට ලැබුණේ කුමක් නිසාද? පින්ටස් කරලානේ. මමත් පින්ටස් කරන්න ඕනි කියලා ගෙදර ඇවිල්ලා ආසනයක් පනවලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වඩමවාගෙන දානයක් දීලා ඒ ආසනියත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ කුටියටම ගිහිල්ලා පරිත්‍යාග කළා. මෙයා පිනක් රැස් කරගෙන ඒ පින් බලෙන් දිව්‍ය ලෝකෙ උපදිනවා. එතකොට මේ කුමාරිකාව හිතුවේ මමත් පින්ටස් කරන්න ඕනි. එයා කළේ ආමිස පූජාවක්. එයාට පස්සේ කාලේ මගපල ලබන්නත් ඒක හේතු වුණා. ඒ නිසා ආමිසය ගරහන්නත් එපා, ප්‍රතිපත්තිය ගරහන්නත් එපා. ආමිසයත් ප්‍රතිපත්තියත් සමසේ පුරන්නට ඔබ උත්සාහවත් වෙන්න. සොනස් දැන් එතකොට ඒ තැනදී දැන් අපි පින් කිරීම පිළිබඳව කතා කරනකොට සමහර විට අපි මමය මාගේ කියන හැඟීම ඇති කරගෙනම තමයි පින් කරන්නේ. ඒ තුළ මට මේ සැපයක් ලැබේවි, මම දිව්‍ය සැප ලබාගෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙම අපේක්ෂාවකින් තමයි බොහෝ වෙලාවට අපි බෞද්ධයන් විදිහට බෞද්ධ ජනතාව පින් කටයුතු වල නිරත වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ තුළ සක්කාය දිට්ඨිය බිඳෙනවද නැත්නම් සක්කාය දිට්ඨිය හැදෙන්න හේතුවක් වෙනවද කියලා යම් ප්‍රශ්නයක් මතුවුණොත් එහෙම මට ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. වරුණ අමුතුවෙන් ආයේ සක්කාය දිට්ඨිය හැදෙන්න හෝ පහළ වෙන්න දෙයක් නැහැ. අනාදිමත් සසරක අසවල් තැන හටගත්තා කියලා පෙන්වන්න බැරි ඉතිහාසයක සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා මේ ධර්මතා සමස්ත ජන වර්ගයාගේ හද సంతානවල හරියට අලු යට ගින්දර වගේ ලැබුම්ගෙන තියෙනවා. එතකොට යම් කිසි ශ්‍රාවකෙක් මේ ශාසනය තුළ මට දිව්‍ය ලෝකේ යන්න ලැබේවා කියලා හෝ මට උතුම් සැප සම්පත් ලබන්න ලැබේවා කියලා හෝ දානයන් පූජා කරනවා නම් එහෙම පූජා කරන ශ්‍රාවකයාට හරි මඟ පෙන්වීමක් ලැබුණොත් මේ දානය කියන්නේ සැප ලැබීමේ බලාපොරොත්තුවෙම කරන දෙයක් නෙමෙයි. චිත්තාලංකාරයේ පිණිස දන් දිය යුත්තේ සමත විදර්ශනා භාවනාවට උපකාර පිණිස දන් දිය යුත්තේ කියලා යාට පැහැදිලි අනුශාසනාවක් ලැබුණොත් අර දන් දෙන්න තරම් හොඳ හිතක් වැඩිච්ච ඒ ශ්‍රාවකයාට ඒ තරමින් ගුණය දියුණු කරපු ඒ ශ්‍රාවකයාට ඒ අනුශාසනාව ලැබුණොත් එයා ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. ඉතින් එනිසා යම් කිසි පුද්ගලයෙක් මේ ජන සමාජය තුළ පින්දහම් සිද්ධ කරද්දී එයාට පින්දහම් නොකරන කෙනෙකුට මම ආයනේ මම මගේ කියන හැඟීම ආත්ම සංඥාව අහස උසට තියෙනවනේ වරුණ. ඒතොර එහෙම තියෙන කෙනෙක් නේ ඔය ටිකක් හරි අඩු කරගෙන දන් දෙන්න ඉදිරිපත් වෙන්නේ. මම කියන්නේ වරුණ එහෙම හරි කමක් නැහැ. දන් දෙන්න නොදෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. හැබැයි ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දන් දෙන්න කිව්වේ කුමකටද? දිව්‍ය ලෝකයේ යමි බලාපොරොත්තුවෙන් හෝ සැප ලැබීමේ බලාපොරොත්තුවෙන්ම නෙමෙයි. එහෙම සැප ලැබීමේ බලාපොරොත්තුවෙන් වුණත් යම්කිසි කෙනෙක් දන් දෙනවා නම් එතන සම්මාදිට්ඨියක් තියෙනවා වරුණ. එයා කර්මයේ ඵලෙ පිළිගන්නවා. ඉන්නනතුරු මේ වගේ කාලෙක එහෙම දන් දීලා හෝ දිව්‍ය ලෝකයකට ගියොත් අනේ කොච්චර වාසනාවක්ද? ඒ කාන්තෙන් මගපල්ලාභී උතුම මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ ශාන්තියට නොඅඩු ඒ කාන්තෙන් ලැබෙනවා. ඒ කාන්තෙන් සසර දුකෙන් නිදහසීමේ මාවත හෙළි වෙනවා. ඒ නිසා මේ වගේ කාලයකට ඒ විවේචනය අදාළ වන්නේ නැහැ වරුණ. ඒ නිසා සුගතිය යෑමේ බලාපොරොත්තුවෙන් හෝ වෙනයම් අපේක්ෂාවකින් හෝ කර්මයේ ඵලය අදහාගෙන පිරිසුදු සීලයක පිටා ඔබ දන් දෙන්න. හැබැයි දන් දීලා හිතන්න මේ දානයේ මගේ ලෝභය යටපත් වීමට, ද්වේෂය ප්‍රහාණය වෙන්න, මෝහය ප්‍රහාණය වෙන්න, කෙලෙසුන් ප්‍රහාණය වෙන අමා නිවනින් සැනසෙන්න හේතු වේවා කියන එකම චිත්තෝත්පාදයක් හරි දානය තුල උපදවා ගන්න ඔබ හිතට අදිෂ්ඨාන කරගන්න. මම හිතනවා වරුණ මේ කාලේ දන් දෙන හැම කෙනෙකුටම වගේ ඔය කියන සිතවිල්ල නිවන් දකින්න ලැබේවා කියන සිතවිල්ල වාරයක් දෙකක් හිතට එනවා වරුණ.
එපමණකින් හෝ සෑහීමකට පත්වෙලා මේ ගමන අවසන් වෙනකං ටිකෙන් ටික ඉස්සරහට යන්න ඔබ වැඩ කරන්න. එතනින් සෑහීමකට පත්වෙනවා කියන්නේ එතනින් නතර වෙන්න කියන එක නෙමෙයි වරුණ. ඒ ආරම්භයක් කරගෙන එන්න ඉදිරි පියවර තබන්න ඔබ සිල්වත් වෙනින් අනතුරුව සමාධිය උපදවන්න උත්සාහවත් වෙන්න. සමාධි සුවේ හිතට කාවැදුන දවසට වරුණ ওই ප්‍රශ්න බොහෝ විසඳිලා යනවා. ওই විතර්ක බොහෝ ප්‍රමාණයක් ඇති වෙනවා. ওই අසන ප්‍රශ්න එකක්වත් අසන්නේ නැහැ. ඒ නිසා මේ දහමේ රස ඔබේ හදවතට දැනේවා කියලා මම ආශිර්වාද කරනවා. තවනස කල්යාණ පෘථග්ජනකයා වචනයක් තිබෙනවා. දෙහි අර්ථය කුමක්ද? ඒ තුල ධර්මයට යම් ප්‍රවේශ වීමක් තිබෙනවායි කියලා අර්ථ ගැන්වෙනවාද? ඔව් වරුණ ඒක හරි. අර්ථ කතාව තුළ විස්තර කරනවා. දැන් පෘථග්ජනයා කියලා කියන්නේ පුත්හෝ කිලේසේ ජනෙන්ති පුතුජනා කියනවනේ. පුත්හෝ සත්තාරාණ මුකුල්ලකාති පුතුජනා කියලා කියනවනේ. බොහෝ ශාස්ත්‍රූන්ගේ බොහෝ ආගමික නායකයන්ගේ මුහුණ දෙස බලන කෙනාට පුතුජනයා කියනවා. අද පන්සලට යනවා, හෙට දවසේ පල්ලියට යනවා, ඊළඟ දවසේ කෝවිලට යනවා. අන්න ඒ වගේ විමුක්තියේ නාම එක එක දේවල් හොයාගෙන යනවා. ඒ වගේ යට කියන පුතුජනය කියලා. ඒ පුතුජන බොහෝ කෙලෙසුන් ජනනය කරන කෙනා. බොහෝ කෙලෙසුන් උපදවන්නට මුල පුරන කෙනා. ඉතින් ඒ පුදුජන කියන භූමිය නැත්නම් පුදුජන කියන මානසිකත්වය අහෝසි වෙන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වීමෙන් අනතුරුව. එතකොට දැන් මේ පුදුජනයාගේ කොටස් දෙකක් කියනවා. කල්යාණ පුදුජන, අන්ධබාල පුදුජන කියලා. එතකොට කල්යාණ පුදුජන කියන්නේ වරුණ දැන් සෝවාන් නොවූ, සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් නොවූ එහෙත් මගඵල ලැබීම පිණිස සෝවාන් වීම පිණිස තිසරණේ පිහිටා කටයුතු කරන, සීලාදී පිළිවෙත් අකුරටම අනුගමනය කරන, ශ්‍රද්ධාවක් හොඳට හදවතේ තියෙන, ගිහි පැවිදි සියලු දෙනාට ධර්මයේ හොඳට දන්න, ඒ වගේම ධර්මයේ හොඳට ඉගෙනගෙන ඒ අනුව ධර්මානුකූල ජීවිතයකට මුළු කාය වාග් මනෝ කර්මම අනුයාත කරලා මුළු ජීවිතයම සීල සමාධි ප්‍රඥා පිළිවෙත තුල හසුරුවන කෙනෙක් වේ නම් අන්න යාට කල්යාණ පුතුජන කියලා කියන්න පුළුවන්. ඒ කල්යාණ කියන්නේ යහපත් කියන එක. එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි වරුණ. නමුත් එයා මගපල ලබලත් නෑ වරුණ. මගපල පිනිස කටයුතු කරන කෙනාට තමයි ඒ විදිහට අර්ථකථාව තුල දේශනා කරන්නේ. සෝතාපන්න වූ හැමදිනාගේම සක්කාය දිට්ඨිය තිබෙනවද ස්වාමීන් වහන්සේ? බහුලව කුඩා ප්‍රමාණයෙන් මෙහිම වර්ග කරන්නට පුළුවන් දෙහිදී ඔය කල්යාණ පෘථග්ජන කියන මට්ටමේදී සක්කාය දිට්ඨිය සැඟවී තිබෙනවාද? එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය යම් ප්‍රමාණයක බිඳිලා තිබෙනවාද? එය නැවත මතුවීමේ ඉඩකඩ කෙසේද කියන කාරණයක් ඔබ වහන්සේගෙන් මා දැනගන්නට කැමතියි. වරුණ සෝතාපන්න නොවූ සියලු දෙනාගේ හද సంతානවල සක්කාය දිට්ඨිය පවතිනවා. අඩු වැඩි වෙන්නට පුළුවන් මෙහෙම. දැන් අර කල්යාණ පුතුජන උතුමන් වහන්සේ මේ ධර්මයේ හැසිරෙනවානේ. ධර්මයේ හැසිරෙද්දී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරනකොට යාර සක්කාය දිට්ඨිය ගැන අහන්න ලැබෙනවා. රූපය ආත්ම වශයෙන් ගැනීම, වේදනා සංඥා සංඛාර විඥාන ආත්ම වශයෙන් ගැනීම, මගේ කියලා අල්ලා ගැනීම, පංච උපාදානස්කන්ධය තුල තමයි මම ඉන්නේ, මා තුල තමයි පංච උපාදානස්කන්ධය තියෙන්නේ. ආදි වශයෙන් මේ ආත්ම සංඥාවකින් කෙරෙන ග්‍රහණය ගැන එයාට අහන්න ලැබෙනවා. ඒ අසන්න ලැබීමත් සමගම සක්කාය දිට්ඨියේ බලය යම් පමණකට මර්ධනය වෙනවා. නැවත එසේ අසා ඒ අසූ ධර්මයේ නුවණින් මෙනෙහි කර කර එයා හුදකලාවේ විමසනවා. මේ කියන විදියට රූපය ගැන මෙබඳු අදහසක් මට තියෙනවද? මේ වේදනාව ගැන මම ආයනයක් ආත්ම සංඥාවකින් බැස ගැනීමක් මා හදවතේ තියෙනවද කියලා විමසනකොට ආන්න නොනැති ශ්‍රාවකයාට තව ටිකක් හොඳට පේනවා මෙන්න මේ සක්කාය දිට්ඨියේ ක්‍රියාකාරීත්වය. ඉන් අනතුරුව භාවනාමය ප්‍රඥාව උපදවා ගත්තාම යාට හොඳට පේනවා මේක තමයි සක්කාය දිට්ඨිය. මේ නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට වරුණ ඒ සක්කාය දිට්ඨිය සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ හදවතේ මුළුමනින්ම ප්‍රහාණය වෙලා සක්කාය දිට්ඨියක් ඇත්තේ නැහැ. එයා ආත්ම සංඥාවෙන් කිසි දෙයක් ගන්නෙ නැහැ. ගන්න නැති හේතුව තමයි සක්කාය දිට්ඨිය නැතිවීම හේතුව තමයි සෝවාන් මාර්ගඥානෙ පහළ වීම. ඒ දක්වා සක්කාය දිට්ඨියේ බලපෑම එන්න පුළුවන්. ඒක දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තියෙන්නේ මේ කුඩා ගල් කැටයක් වගේ ප්‍රමාණයේ සක්කාය දිට්ඨියක් නම් අන්‍යාගමිකයන්ට තියෙනවා මේ හිමාල පර්වතයේ වගේ ප්‍රමාණයේ සක්කාය දිට්ඨියක්. ඉතින් ඒ නිසා මේ සක්කාය දිට්ඨිය උනත් ප්‍රහාණය කරන්නට මේ ප්‍රතිපදාව විතර එකම ප්‍රතිපදාව, වෙන මාර්ගයක් නෑ වරුණ. ස්වාමීන් වහන්සේ වැරදි මාර්ගයක් කියලා අපිට ඇතැම් විට නොහැඟෙන්නට පුළුවන්. ධර්මයේ යෙදෙන විට ඒ තුල අපි නියැලෙන්නේ හරි ධර්ම මාර්ගයේද වැරදි මාර්ගයේද කියලා අපිට නොපෙනෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ අපි ඒ වටහා ගන්නේ කොහොමද? යොදාගත යුතු නිර්ණායක මොනවාද? මාර්ග මොනවාද? ඒ සඳහා අපි හරි ධර්ම මාර්ගයේද නැත්නම් නිවැරදි ක්‍රමයක්ද මේ අනුගමනය කරන්නේ කියන කාරණේ සැකහැර දැනගන්නට. වරුණ එකම නිර්ණායකය තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාගේ ජීවිතය මොහොතින් මොහොත නිවි සැනහි උපශාන්ත වෙනවා. කාය කර්ම සංවරයි, වචී කර්ම සංවරයි, මනෝ කර්ම සංවරයි. ඒ වගේම ගිය මාසෙට ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වෙනකොට රාගයේ යම් අඩුවක් තියෙනවා, ද්වේෂයේ යම් අඩුවක් තියෙනවා. වෙනද වගේ කලබල වෙන්නේ නැහැ. වෙනද වගේ කෙලෙසුන් ඇවිස්සලා
ඒ හදවතේ අර පොලා පනින ගති ඇත්තේ නැහැ. අන්නේ විදියට කෙලෙසුන් ටිකෙන් ටික ගෙවි යන ඒ අත්දැකීම ඒ ශ්‍රාවකයාටම ලබන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම්. එනිසා මේ ධර්ම මාර්ගය තුල තමා ඉදිරියට ගමන් කරනවා නම් ධර්ම මාර්ගයේ වැඩෙනවා නම් එයාට විවිධ දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ වරුණ. දැනෙන විදිහට කිව්වොත් ඔබට තේරෙන විදිහට එයා වාද විවාද වලට පැටලෙන්න යන්නේ නැහැ. මම භාවනා කරන කෙනෙක් මම දම්පින්කම් කරන කෙනෙක් කියලා ලෝකෙට ප්‍රකාශ කරන්න එයා යන්නේ නැහැ. ඒ වගේම වරුණ කිසිදාක චෝදනා ගර්ජන තර්ජන එල්ල වුණත් එයා කලබල වෙන්නේ නැහැ. ප්‍රතිචෝදනා එල්ල කරන්න යන්නේ නැහැ. උත්තර බඳින්න යන්නේ නැහැ. ඒ වගේම වරුණ ඒ ශ්‍රාවකයා බොහොම අහිංසක කෙනෙක්. උතුරා යන ශ්‍රද්ධාවක් හිතේ තියෙන ලෝකෙට පේන්න ධර්මයේ හැසිරෙන්න ඕනි කියලා එහෙම එයා හිතන්නේ නැහැ. ඒ වගේම තමන් එකට ජීවත් වන අයට පුදුමාකාර කරුණාවකින් ආදරයකින් සලකනවා. ඒ වගේම තමන්ගේ වගකීම් යුතුයකම් මනාව හඳුනා කල්ට වේලාවට ඉෂ්ට කරනවා. ඒ වගේම අනේ මට කාලේ නැහනේ ආදී වශයෙන් කියලා මේ ධර්ම මාර්ගයෙන් එයා ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ධර්මයේ හැසිරීලා ඉදිරියට යන ශ්‍රාවකයාගේ දකින්න තියෙන වටිනාම ගුණය තමයි උතුරා යන මෛත්‍රියක් හදවතේ තියෙනවා. එයාට මේ ලෝකේ හතුරු දකින්න නෑ වරුණ කවුරුවත්. එයාට මුණ ගැසෙන සීල සත්වයෝ අසරණ සත්වයන් විතරයි. තමා ඉදිරියට අවි අමෝරාගෙන ආවත් අනේ සූපත් වේවා කියන්න පුළුවන් හදවතක් එයාට ඇති වෙන කාලානුරූපීව මේ ධර්මයේ ඉස්සරහට යනකොට. එනිසා ඒ වගේම එයාට තියෙන වටිනාම ඊළඟ ලක්ෂණය තමයි එයා කල්යාණ මිත්‍රයෝ හොයා ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයාට ජීවිතේ වුණත් එයා පූජා කරන්න ලෑස්ති. එයාට කල්යාණ මිත්‍රයා ප්‍රිය වෙන්නේ හරියකට මල් රොන් සුවඳට බමුරු ඇදලා එනවා වගේ. එයාට අසත්පුරුෂයා අප්‍රිය වෙනවා. හැබැයි ද්වේෂයෙන් පිළිකුල් කිරීමක් නෙමෙයි අනුකම්පා සහගත ප්‍රතික්ෂේප කිරීමක්. ඒ වගේම වරුණ සත්පුරුෂයා අසත්පුරුෂයා මනාව තෝරගන්න, සද්ධර්මයේ අසද්ධර්මයේ මනාව තෝරගෙන ඉදිරියට යනවා ඒ ශ්‍රාවකයා. එනිසා එයා භික්ෂුවක් වේවා ගිහි කෙනෙක් වේවා මම අර මුලින්ම කිව්වේ හරි උපශාන්තයි, හරිම සංවරයි. ඒ වගේම නිවිච්ච ජීවිතයක්. හේතුව තමයි වරුණ සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේත්. බුදුරජාණන් වහන්සේ පරම ශාන්ත භාවයටපත් වෙලා ශාන්ත වීමට ධර්ම දේශනා කළා. අන්න ශ්‍රාවකයා ශාන්ත වෙනවා නම් ධර්ම මාර්ගේ වැඩිලා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දමනය ඇති කරගත්තා. ඒ ජීවිතේම දමනය වී නිවි සැනහී ගියා. ශ්‍රාවකයාට නිවි සැනහී දමනය වන්නට ධර්මයේ දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ශාස්ත්‍රෝන් වහන්සේ ශ්‍රාවකයන්ටත් සිව්සස් දහම්හි රසය කියා දෙන්නට ධම් දේශනා කළා. ආන්නේ විදිහට වරුණ බුදුරජාණන් වහන්සේ යම් මාවතකද සිරිපා තබා වැඩම කළේ. ආන්නේ සිරිපා මාවතේ පිටුපසින් යන ශ්‍රාවකයාට මේ මුළු ජීවිතේම මේ රමණීය ජීවිතේම සේද පොලින මාවතක ගමන් කරනවා වගේ මොන දුක් පීඩාවක් එයාට දැනෙන්නේ නැහැ වරුණ. එනිසාන්නේ ගුණධර්ම වලින් ඔබ තේරුම් ගන්න ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවද? එහෙම නැත්නම් ඔබ නතර වෙලා ඉන්නවද එතනම? එහෙම නැත්නම් ඔබ ටිකෙන් ටික පිටුපස්සට යනවද කියලා. සයනස මේ මා දන්න මිත්‍රයෙක් කෙනෙක් එකට කටයුතු කරන කෙනෙක්. ඔහු ධර්මයට ලං වුණා ස්වාමීන් වහන්සේ. විවිධ ස්ථාන සොයමින් ගියා ධර්මයට. මා ධර්මයට බොහොම ප්‍රියයි කැමතියි. මං කොහොම හරි නිසි තැනක් හරි තැනක් හොයාගෙන ඒ ස්ථානයට ගිහලා ධර්මය අවබෝධ කරගන්නවායි කියන ලොකු වීරයක් තිබුණා. ටික දවසක් එක් ස්ථානයකට ගිහිල්ලා ආපහු ටික දවසකින් ආයේ ඒ ස්ථානේ හරියන්නේ නැහැ. එතන ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාවක් නැහැ. මම වෙන තැනකට යනවා, වෙන තැනකට යමු වෙන. හැමම අවස්ථා කිහිපයකටම යමු වුණා. දැන් කිහිපයකටම යමු වුණා. පසුගිය දිනක මට ඔහු හමු වුණාම ඔහු කියනවා ස්වාමීන් වහන්සේ දැන් තමයි මට හරි තැන හමු වුණේ. දැන් ධර්මයේ මට යම් තරමකට අවබෝධ වෙලා තිබෙන්නේ කියන කාරණේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔහුගේ මේ වචනාර්ථයත් එක්ක ඒ තුල ධර්මය නිසිලෙස හඳුනා ගැනීමක්ද තිබෙන්නේ නැත්නම් හිත මුලාවට පත් වෙලාද කියන කාරණය ඔහුට පමණක් නොවේ සමස්තයක් වශයෙන් අපට හමු වුණු අවස්ථා කිහිපයක්ම මේ වගේ අවස්ථා තිබෙන නිසා. සොනස ඔහු සිහිපත් කරනවා මට දැන් බිරිඳ දරුවෝ එපා වෙනවා, අප්‍රිය වෙනවා. දකින්නකොට ලං වෙනකොට උහුල ගන්න බැරි ගඳක් එනවා, පාවීමක් වෙනවා. ඒ වගේ අවස්ථාවන් පිළිබඳ ඔහු සිහිපත් කරනවා. මේ තමයි අවබෝධ වීමේ ලක්ෂණය කියලා ඔහු සිහිපත් කරනවා. ඉතින් සොනහස මහ වහන්සේගෙන් දැනගන්නට කැමතියි ධර්මයට ලං වුණු, ධර්මයේ අවබෝධ වුණු කෙනෙකුට එහෙම Tamanගේ ප්‍රේයයන් එක්ක කටයුතු කිරීමට තිබෙන ඉඩ අවකාශය කෙසේද? එවැනි ප්‍රතික්ෂේප වීම සිදු වෙනවාද? ඒ තුල නිසි ධර්ම මාර්ගයට ඇවිල්ලායි කියලා අපිට යම් ආකාරයකට ඒ විශ්වාස කිරීමේ හැකියාවක් තිබෙනවාද? පින්වත් වරුණ හොඳට නුවණින් ඔය කියන ඇත්තෝ දෙස බලාගෙන ඉන්න තව වැඩි කාලයක් යන්න කලින් ඒ කීප දණත් අතහැරලා යනවා. එනිසා මේ ධර්මයේ වැඩෙනකොට වරුණ පුද්ගලයන්ගේ මම හැමදාම කියන එකක් නේ ආරයා වැරදි මෙයා වැරදි කියලා එහෙම දුරුගුණ එයාට ඒ වැරදි කරන්න හිතෙන්නේ නැහැ. අනිත් එක බුදුරජාණන් වහන්සේ වදාරනවානේ මගේ මේ ශරීරයත් කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට මිගුළු වකුගඩුවක් මා හදවත දලඹු පෙනහළු මේ මල මුත්‍ර වලින් පිරී තිබියදී ඒ තවත් සත්වයක අපි හිම පිළිකුල් කරනවා නම් මෙයා දුගඳයි ආදී වශයෙන්
කරුණා මෛත්‍රී මාත්‍රයක් ගැවිලා නැහැ වරුණ හදවතේ. එතන ඇති අවබෝධයකුත් නැහැ. ද්වේෂ සහගත පිළිකුල් කිරීමක් එතන තියෙන්නේ. එනිසා මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙක් එහෙම මෙතන හොඳ නැහැ කියලා තව තැනකට යන්නේ හේකෝ තව තැනක් හොඳ නැහැ කියලා තව තැනකට යන්නේ ඒක හෝ නෙමෙයි. හැබැයි අපි බලන්නට ඕනි යම් තැනක් පිළිවෙත් පුරන්නට තෝරා ගන්නවා නම් මෙන්න මේ සුදුසුකම් ටික මොනවද? එතන පිරිසිදු ථේරවාදී ශ්‍රී සද්ධර්මය උගන්වනවද? ඒ වගේම ඒ භූමිකාව තුළ පිරිසිදු ලෙස සීලය රැක ගන්න අනුබල ලැබෙනවද? ඒ වගේම භාවනාව සඳහා මඟ පෙන්වීමක් ලැබෙනවද? මෙන්න මේ කරුණු තුනවත් තියෙනවා නම් වරුණ එතන සුදුසුයි පැවිදි දම් පුරන්නට හෝ සිල් සමාදන් වෙලා අපෝපස්ථාන කරමින් උපාසක උපාසිකාවක් හැටියට ඉන්නට හෝ ඒ වගේ තැනක් ඒකාන්තයෙන් සුදුසුයි. එනිසා ඒ සුදුසුකම් ටික බැලිය යුතුයි. නමුත් යම් කිසි කෙනෙක් ගිහලා මෙතන රහතන් වහන්සේලා ඉන්නවද? මෙතන මේ ආර්යයන් වහන්සේලා ඉන්නවද? මෙතන ධර්මයේ අතෙන්ට වඩා වෙනස් මෙතන මට ගැලපෙන විදිහට දේශනා කරනවා. ආදී වශයෙන් එහෙම මේ බාහිරින් පෙනෙන කරුණු කාරණා ඔස්සේ දේවල් හොයාගෙන යන්න ගියොත් එයා වල්මත් වෙනවා වරුණ. අන්තිමට අවසානයට දේශයක් විතරයි ඇති වෙන්නේ. අවසානයට මේ ධර්මයක් එපා වෙන්න පුළුවන්. වරුණ එහෙම හිටපු ඇතැම් අය මේ ශාසනයේ පැවිදි වෙලා ඉඳලා උපසම්පදා වෙලා ඉඳලා අන්තිමට සිවුරු වැරලා ගිහලා වරුණ අන්‍යාගම්වල සමාජික වෙච්ච අවස්ථාත් මේ ඉතිහාසයේ තියෙනවා. විමසලා බලන්න මම උදාහරණ කියන්න අවශ්‍ය නැහැ. ඉතින් එනිසා වරුණ එහෙම වෙන්නේ අර වගේ තනින් තැනට යන අය එහෙම නෙමෙයි මේ ලැබිච්ච අවස්ථාවේ. මම අර කියපු සුදුසුකම් ටික තියෙන ඕනම තැනක් ඇසුරු කරගෙන මේ ධර්මයේ පුරුදු කරන්න ඔබට ඒකාන්තයෙන් නිවන් සුවය ලබන මේ මාවත විවර වෙනවමයි. එනිසා පුද්ගලයාට දොස් කියන්න එපා. ඔබේ ධර්මයේ ඔබ වඩනකොට ධර්මයේ වැඩනකොට ඔබේ භාර්යාව ගැන ඔබේ දරුවෝ ගැන පුදුම කරුණාවක් ආදරයක් ඔබට ඇති වෙන්නට ඕනේ. හැබැයි මේ ආදරේ කරුණාව අර මස්ටිකට ලෝභ කරන ආදරයක් කරුණාවක් නෙමෙයි. යශෝධරා උත්තමාවියට සිදුවත් මහා බෝසතාණන් වහන්සේගේ හදවතේ තිබුණ ආදරේ පමණ කොච්චරද? ඒ උතුමන් වහන්සේ දන මේ යශෝධරාවට මින් ඉදිරියට එක භවයක් දුක් විඳින්න දෙන්නේ නැහැ. මේ රාහුල භද්‍රයන් වහන්සේට මින් ඉදිරියට එක ජීවිතයක් දුක් විඳින්න දෙන්නේ නැහැ. ඒ පිවිතුරු හැඟීමෙන් ඒ රජමැදුරෙන් සමුගෙන ගියේ. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනයට ආපු අපි ඊට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ චින්තනයක් ඔස්සේ ගමන් කරොත් වරුණ කොහෙටද යන්නේ? සතර අපායට. එනිසා අපායේ වැටෙන විදියේ චින්තනයක් ඇති කරගන්න එපා. මෙච්චර උතුම් මිනිස් ජීවිතයක් බුදු සසුනක් මුණ ගැසිලා. ඔබ වහන්සේ අර පැහැදිලි කිරීමේදී ස්ථානයක් තෝරා ගැනීමේදී මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේයි සිහිපත් කරපු කාරණා අතර ථෙරවාදී බුදුදහම පවතිනවාද කියන කාරණය ඔබ වහන්සේ ඉස්මතු කළා. සමහරවිට මහායාන බෞද්ධ ක්‍රමය මිත්‍යා දෘෂ්ටික මාර්ග ක්‍රමයක්ද කුමග්ග සේවනයක්ද වැරදි මාවතක්ද? වරුණ මහායාන ධර්ම මාර්ගය නැත්නම් මහායාන ඉගැන්වීම් මහායානයේ තියෙන වරුණ නව ධර්ම සාහිත්‍යයක් කියලා එකක්. අෂ්ට සහස්‍රික පඤ්ඤා පාරමිතාව ඊළඟට සද්ධර්ම පුණ්ඩරීක ලලිත විස්තර ලංකාවතාර සුවර්ණ ප්‍රභාස ගන්ධව්‍යෝහ තථාගත ගුහ්‍යක සමාධිරාජ දසභූමීශ්වර කියලා මෙන්න මේ විදිහේ නව ධර්ම සාහිත්‍යයක් ඔස්සේ තමයි ඒගොල්ලන්ගේ ඉගැන්වීම් විකාශය වෙන්නේ. ඉතින් මෙව අධ්‍යයනය කළ බලද්දී තේරෙනවා වරුණ මේ තුල තියෙන්නේ හුදු ලෞකිකත්වයට බැසගත් අර ථේරවාදී උතුමන්ගේ මූලික ධර්ම නියාමයන්ට ප්‍රතිවිරුද්ධව ගිය ඉඳුරාම විරුද්ධව ගිය මාවතක් කියන එක ඉතා බොහොම පැහැදිලි. දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ ඒ වජ්ජපුත්තක භික්ෂූන් තමයි මේ මහායානය පටන් ගන්නෙ. දැන් වෙනකොට මේ රටේ ඒ මහායානය කියන මෙන්න මේ කාරණය විවිධ ක්‍රමවලින් මතු කරන්න උත්සාහයකුත් සිද්ධ වෙනවා වරුණ. ඒ ගැනත් අපි සවිඥානික විය යුතුයි ශ්‍රාවකයන් හැටියට. එනිසා මහායාන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය නොවේ. මේ මම දේශනා කරන්නේ වරුණ මහායානය ගැන ඉගෙනගෙන. මම මේ ගැන දේශනා කරන්නේ මේ කතාව ඔබට කියන්නේ මහායානය ගැන ඉගෙන නොගෙන නෙමෙයි. මහායානය ගැනත් ඉගෙනගෙන මහායානයේ මූලික ඉගැන්වීම් මොනවද කියලා අධ්‍යයනය කළා දීර්ඝ කාලයක්. ඉන් අනතුරුව පිරිසුදු ථේරවාදී අර්ථකථා ටීකා සහිතව වරුණ අධ්‍යයනය කළායි මේ ප්‍රකාශය කරන්න. නිසා ඔබට යුතුයකමක් තියෙනවා මේ ප්‍රකාශය විශ්වාස කරන්න. එනිසා මහායානය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇතැම් කොටස් ඒගොල්ලන්ට කැමති විදිහට ලං කරගෙන ඒගොල්ලන්ගේ අතින් ඒගොල්ලන්ගේ ගුරු පරම්පරාවෙන් දේවල් එකතු කරලා නිර්මාණය කරන ලද එක්තරා දර්ශනයක්. එහෙම නැත්නම් එයත් මේ බෞද්ධයන්ගේ මූලික ඉගැන්වීම් වලට යම් පමණක එක පැත්තකින් සමීපස්ත බවක් තියෙනවා. හැබැයි තිබුණට ඒවා පසු කාලීනව ඉතා විකෘති ස්වභාවයකට පත් වෙලා ඔය බෝධිසත්ව සංකල්පයක් ඔස්සේ වැඩෙන ධර්මයක් තමයි මහායානය කියන්නේ. හැබැයි පිරිසුදු ථේරවාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විනයධර උපාලි මහරහතන් වහන්සේගෙන් පැවතෙන ඒ පාරිශුද්ධ විනය පරම්පරාව.
ධර්මසේනාධිපති සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන පිවිතුරු අභිධර්ම දේශනා මාර්ගයේ ඒ වගේම ධර්ම භණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පැවතෙන පිවිතුරු වේ සද්ධර්ම පරම්පරාව අවිච්ඡින්න කොට රකින්න ලද පරම්පරාව. පැහැදිලිවම ලේඛනගත සාක්ෂි ඒ වගේම ශිලා ලේඛන වශයෙන් හෝ වේවා වෙන යම් ඓතිහාසික මූලාශ්‍ර වලින් සනාත වෙනවා, ස්ಫುಟ වෙනවා, මනාව තහවුරු වෙනවා. ථේරවාදීන්ගේ ධර්ම මාර්ගයේ තමයි මහරහත් උතුම් අනාගාමි සකදාගාමි සෝතාපන්න උතුම් පහළ වුණේ කියලා. එනිසා තේරුම් ගන්නට ඕනි ශ්‍රාවකයෝ ඒ වගේ මිත්‍යාවකට යන්න එපා. මේ කාලේ වරුණ අපට දැන් මහායානයේ බලපෑම් ලොකුවට නොදැනෙනවා වුණාට මේ පොළොන්නරු යුගයේ වගේ මහායානයේ බලපෑම් ඉතා දැඩි ලෙස ආවා. නමුත් ඒ කාලේ හිටපු ඇතැම් රජවරු මේවට මුළුමනින්ම වරුණ වසඟ වුණා. වසඟ වෙලා ථේරවාදී උතුමන්ගේ මහා විහාරයේ සමතලා කළා උඳුවේ පිරුවා කියලා බහලා තියෙනවා. ඒ මට්ටමට රජවරු මේ විහරු වැටුණ ඉතිහාසයේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉදිරියේ දැන් ඇතැම් වෙට අදත් ක්‍රමක්‍රමයෙන් ඉහළට එන ස්වභාවයක් තිබෙනවා ස්වාමීන් වහන්සේ යම් ස්ථානවලදී. පැහැදිලිව වරුණ. ඒ කියන්නේ මේ මහායානයේ ලක්ෂණයක් තමයි ථේරවාදී උතුමන් රකින්න ලද ආර්ය වංශ ප්‍රතිපදාව තියෙනවානේ. ආන්නේ ප්‍රතිපදාවෙන් ඉඳුරාම ඈත් වෙන විතරීතර චීවර සන්තුට්ඨිය, පිණ්ඩපාත සන්තුට්ඨිය, සේනාසන සන්තුට්ඨිය, භාවනාරාමතා කියන මේ හතරෙන් ඈත් වෙලා යනවා. ආන්නේ ඈත් වෙලා යන එක තමයි එහි මූලිකම ලක්ෂණය. එයින් ඈත් වුණා කියන්නේ මේ පිවිතුරු ඉගැන්වීමෙන් ඈත් වෙනවා කියන එකයි. වරුණ මේ සසර දුකෙන් නිදහස් වෙන දැන් තේරෙනවද කොච්චර අමාරුද කියලා. හරියට මාවත තෝරගත්තේ නැත්තම්, කල්යාණ මිත්‍රයෝ හරියට මුණ ගැසුනේ නැත්තම් මොන තරම් අන්දමන්ද වෙලා විනාශ වෙලා යයිද? මෙහෙම දහමක් තිබියදී මේ තරම් මම්මුලා වෙන දේවල් මේ ලෝකෙ මිනිසුන්ට සිද්ධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නැති ලෝකයක අහන්න දෙයක් තියෙයිද? එහෙමයි සයනාස. අපට අද වැඩසටහනින් සමුගන්නත් ක්‍රමක්‍රමයෙන් කාල වේලාව ලඟ වෙමින් තිබෙන්නේ. අපි තව එක් පැනයක් ඔබ වහන්සේගෙන් දහම් ගැටලුවක් ලෙස නැත්නම් අපේ ජීවිතයට සමීප කාරණාවක් ධර්මානුකූල විග්‍රහයක් ලෙසින් ඉදිරිපත් කොට අනුශාසනා ලබන්නට කැමැති ස්වාමීන් වහන්සේ. අපි තිරිසන් භවයන් දැකලා සතුටු වෙන අවස්ථා තිබෙනවා ස්වාමීන් වහන්සේ. සමහරු ප්‍රාර්ථනාත් කරනවා ඒ වගේ බල්ලෙක් වුණා නම් මමත් කොච්චර හොඳද, කුරුල්ලෙක් වුණා නම් කොච්චර සතුටෙන් පියාඹන්න පුළුවන්ද, මෙන්න මේ වගේ. ඒ කියන්නේ අපි ජාති ජරා මරණ මේවා මේ සසරේ නිමග්න වෙන්නට අවශ්‍ය කාරණාවලට මේ තිරිසන් අපාය මේ අපිට යා යුතු හිතන්නවත් හොඳ නැති තැනකට යන්නට නැවත ප්‍රාර්ථනා කරන අවස්ථාවක් ඉදින අපි දකිනවා මෙහෙම. සවනස ඇත්තටම මේ තුල තිබෙන්නා වූ හානිය කෙසේද? මේ තුල යම් කෙනෙක් ප්‍රාර්ථනාවන් කරනවා නම් එහෙම සතිය දැක්කම අනේ අපාය කිව්වට කෝ අපායක් පේන්නේ කොච්චර විසිතුරුද ලස්සනද, ඒ වගේ තැනක ඉන්න තිබ්බනම් ඒ කෙනෙක් ඒ සතෙක් වෙලා ඉපදෙන්න තිබ්බනම් කියලා හැඟීම් ඇති කරගන්න. මේ කොතෙක් බෞද්ධයන් විදිහට අපිට හානි කරද? සමස්තයක් වශයෙන් මිනිසියෙක් විදිහට අපිට හානි කරද? වරුණ ගබ්බමේකේ උප්පජ්ජන්ති නිරේ පාපකම්මිනෝ කියනවනේ. මේ ලෝකේ ඉන්න ඇතම් කෙනෙක් මව කුසේ ඉපදෙනවා, ඇතම් කෙනෙක් තිරිසන් ලෝකේ උපදිනවා, සමහර කෙනෙක් නිරේ යනවා. ඕක තමයි ඉතින් සසර කියන්නේ. ඉතින් කෙනෙකුට මේ මිනිස් ජීවිතය තුළ ගත කරද්දී මේ ධහම හරියට තෝරගන්න බැරි වුණොත්, තිරිසන් ලෝකේ දුක ගැන තේරෙන්නේ නැත්නම්, දුක අවබෝධ වුණේ නැත්නම් කරුණ ඉතින් කුරුල්ලෙක් නිදහසේ ගහකින් ගහකට ඉගිලිලා යනවා දැක්කම අනේ මටත් මෙහෙම ඉගිලෙන් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේ තිරිසන් ලෝකේ දින දුක යා විමසන්නේ නැහැනේ නුවණේ. ඒ තිරිසන් සතා එහෙම ඉගිලිලා යන්නේ සතුටක් හොයාගෙන නෙමෙයි. එක තැනකින් තව තැනකට යන්නේ ඒ දුක එතන ඉඳන් උහුල ගන්න බැරිකම නිසා. සමහරට ගෙඩියක් කන්න හොයාගෙන යන්නේ, පණුවෙක් හොයාගෙන යන්නේ. එහෙම නැත්නම් මොකක් හරි ආහාරයක් හොයාගෙන යන්නේ. මේ ගහෙන් ඊළඟ ගහට ඉගිලිලා ගියපු ගමන් මොකෙක් හරි සතෙක් ගල්ලගෙන කනවා. ඒක යාට පේන්නේ නැහනේ. ඉතින් අර නිදහසේ උඩින් ඉගිලිලා යද්දී හිතෙනවා හොඳයි මේ ජීවිතය කියලා. තිරිසන් ලෝකේ කියන්නේ වරුණ දුගතියක්. තිරිසන් ලෝකේ කියන්නේ අපායක්. එතකොට මේ අපායේ සැපයක් සාන්තියක් නැහැ. හැබැයි මහා නිරයට වඩා අටමහා නිරයට වඩා දුක අඩුයි තිරිසන් ලෝකේ වරුණ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාපායක් ඒ පිළිබඳ යම් කෙනෙක් ශාපේක්ෂ වෙනවා නම්, කැමති වෙනවා නම් ඔය ඒ කාලේ පිරුවන්නේ අජ්ජ වෘත, ගෝ වෘත, මෙණ්ඩක වෘත කියලා. හරක් වාගේ ඊළඟට මිසුණකේ වාගේ හිටියනේ මිනිස්සු. ඉතින් ඒ කාලෙත් ඔය දෘෂ්ටිහින් ජන සමාජයේ තිබුණා. මේ කාලෙත් ඉතින් කෙනෙක් හිතකට වරුණ ඕකේ එන එක ගැන පුදුම වෙලා හරියන්නේ නැහැ. එහෙම මිනිසුන්ගේ හිත වලට එන්න පුළුවන් මේ ධර්ම අවබෝධ වුනේ නැත්තම්. ඔయిత වඩා මිලෙච්ච විදිහට අදහස් වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි පණුවෙක් වුණා නම් එහෙම හිතන්න පුළුවන්. ඊට වඩා කෙනෙකුට හිතන්න පුළුවන් ඊට වඩා හොඳයි මේ ඊතා කුඩා සත්වයක් වුණා නම් මේ ශරීරය ලොකු වෙනකොට තමයි මේ හැම වේදනාවක් මෙන්නේ. ඔය වගේ විවිධ අදහස් හිතට එන්න පුළුවන්. ඊට වඩා හොඳයි ගහක් වුණා නම් එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒවා මිත්‍යා දෘෂ්ටිහින් ඒ වගේ අදහස් ඇති කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තිරිසන් ලෝකේ කියන්නේ අපායක්. අපාය යන හීනකින්වත් හිතන්න එපා. අපි එහෙමනම් අද දවසට මේ ඔබව අපාය බයෙන් මුදවාගෙන, සසර බයෙන් මුදවාගෙන ජීවිතේ අවබෝධ කළ යුතු යම් දෙයක් තිබෙනවා නම් මේ ශ්‍රී සද්ධර්මයේ ඒ සඳහා යන මාර්ගයයි බොහොම පැහැදිලි ලෙසින් ඒ වගේම බොහොම ගෞරවනීය ආකාරයෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන ආකාරයෙන් ඔබට ලං කරන්නට යෙදුනේ. ඔබේ අතේ තමයි
ඒ කටයුත්ත තිබෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනවා, මඟ පෙන්වීම ලබා දෙනවා. හැබැයි ක්‍රියාත්මක කිරීම උන්වහන්සේට සිදු කරන්නට බැහැ අපට. අපි අපේ ජීවිතේ ක්‍රියාත්මක වීම සිදු කළ යුත්තේ. නිසා ඒ පෙන්වා දුන්න මාර්ගයේ නියැලෙන්නට ඔබ අදිටන් කරගන්න, ශක්තියක් ඇති කරගන්න, හිතේ ලොකු වීරියක් ඇති කරගන්න. ඒ වීරිය හොඳින් විමසා බලන්න, මිත්‍යා මගට යොමු වෙන වීරියක්ද නැත්නම් සම්මාදිට්ඨික මාර්ගයට යොමු වෙන වීරියක්ද කියලා යොස්සේ ගමන් කරන්නට ඔබට නැනස පෑදේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් අද ඉරිදා සිත්නෙත අසපුව වැඩසටහන බොහොම සතුටින් ශ්‍රවණය කරපු ඔබට ඇතැම් වෙලාවට අර අපි මුලින්ම ප්‍රශ්නයේදී ඉදිරිපත් කළ ආකාරයට ඔබට යම් යම් දහම් කාරණා නිසි ලෙස ග්‍රහණය වීමක් සිදු නොවුණා නම් නැවත මේ වැඩසටහන් ශ්‍රවණය කරන්නට net FM වන YouTube නාලිකාව ඔස්සේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අමාදුර විවරවිය කියන YouTube නාලිකාවේ සහ Facebook පිටුව ඔස්සේ මේ දේශනා නැවත ශ්‍රවණය කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ තුලින් ඒ ඇතිවෙන්නා වූ ගැටලුවත් නිරාකරණය කරගන්නට පුළුවන්. බලන්න කොච්චර පහසුකම ඔබට වර්තමානයේදී ධර්මයට ලං වෙන්නට අවස්ථාව උදා කර දී තිබෙනවාද. අපේ අතේමයි ක්‍රියාත්මක වීම තිබෙන්නේ. සඳහා යොමු වෙන්න අපට අද ඉරිදා සිත්නෙත අසපුව තුළ මේ වටිනා වූ ධර්මස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් අපේ හිතේ මතුවන ආකාරයෙන්, ඒ වගේ මේ ප්‍රත්‍යක්ෂ කරගත්තු උතුම් වූ අරහතන් වහන්සේලාගෙන් පැවතෙනා වූ මහා සංඝරත්නය ඒ තුලින් සිත නිවාගත් ආකාරය පිළිඹවන ආකාරයෙන් දේශනාවන් ලං කරමින් අනුශාසනා සිදු කරමින් දහම් මගට වහවහ හිසගිනිගත් එකෙගිනි නිවන්නට උත්සාහ දරන වාසේ ලංවීමට මාර්ගය කියා දුන්නු බෙලිහුල්ලොය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව চিරාත් කාලයක් මේ සසුනඹර දිදුලෝමින් උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සමාජගත කරන්නට දරන වෑයම ශක්තිමත්ව සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන සියලු කුසලයන් ඔබ වහන්සේට මේ උතුම් ධර්මාවබෝධයේ පරම නිෂ්ඨාව, උතුම් වූ නිවන් මාර්ගයේ සාක්ෂාත් වීමට හේතු වේවා කියා බොහොම ගෞරව සිතින් net ශ්‍රාවක පින්නතුන් වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. සාධු සාධු සාධු. මම අනුමෝදන් වෙනවා. හීනන් ධම්මන් එසේ වෙය. ලෝකේ කවුරුවත් ලාමක දේවල් ඇසුරු කරන්න එපා. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. පින්වත් වරුණ net FM කාර්ය මණ්ඩලය මේ උතුම් බණපද ඇසූ අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ගෞරවනීය ආශිර්වාදයක් බොහොම සමසිතින් අනුමෝදන් වෙමින් ජීවිතයේ ධර්ම මාර්ගයේ නියැලෙන ඔබට ඒ සඳහා ශක්තිය පන්නරේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් ලබන ඉරිදා රාත්‍රී 7ට සිත්නෙත අසපුවෙන් හමුවීමේ අපේක්ෂාව සිත්ති දරාගෙන අදට වැඩසටහනින් සමුගන්න අවසර හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.